එහෙම සිදුවන දෙනවා. දත් ධර්මදේශනාට සූදානම් වෙලා සාදුකාරයක් පවතුන. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යදා විපාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ යායනෝ බ්‍රාහ්මනස්සේ යේ සබ්බ කාංඛාවපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මාති සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක ගත කරන අවස්ථාවක්. මේ වැඩමුළුවේදී අපි භාවනා සම්බන්ධ භාවනාවට අදාළ ධර්ම දේශනා මාලාවක් වශයෙන් දිනපතා කාලය ගනිමින් අපි අවධානය යොමු කරේ මේ පටිච්චසමුප්පාදයට ඉදප්පච්චේතාවයට නැත්නම් හේතුඵල ධර්මතාවයට. ඒ අනුව අපි මේ වෙනකොට දින 8ක් ගත කරලා තියෙනවා මේ 8 වෙනි දවසේ ධර්ම දේශනාව. ඉතින් ඒ අනුව පටිච්චසමුප්පාදයේ යටතේ ඉදප්පච්චේතාවය යටතේ නැත්නම් හේතුඵල ධර්මතාවය අනුව ඒ ද්වාදසාකාරය පවත්තන අවිජ්ජාපච්චය සංඛාරා ආදී වශයෙන් සර්වඥ වහන්සේ විසින් පෙන්වවා දාරන්ට යෙදුණු කරුණු අපි එකින් එක ඒකත්තනාය ක්‍රමයට එකක් එකකට සම්බන්ධ වෙන ආකාරය බලමින් පැමිණියා. ඒකෙන් අපි අද ඉන්නේ අපි ගිතා ඊයමාර කරේ වේදනාව නිසා නැත්නම් යම් කිසි විඳීමක් නිසා තෘෂ්ණාව පහළ වෙන අවස්ථාව දක්වා. ඒ අතර මැද මේක නානත්තනාය ක්‍රමයට මේ හරියටම එකක් නිසා එකක් පහළ වෙනවම නෙවෙයි. ඒක ප්‍රධාන ධර්මතාවය වශයෙන් බලනකොට එකිනෙකට සම්බන්ධතාවය තිබුණාට ඉතින් ධර්මතාව ආශි එකිනෙක අතර අන්තර් සම්බන්ධතාව පවත්වන බවට නානත්තනයෙන් හැකි ක්‍රමයට නානා ප්‍රකාර සම්බන්ධතා තියෙන බවට අපි එතන හැකිතාක් නිදර්ශන ඉදිරිපත් කරගත්ත විශේෂයෙන්ම අපි කරගෙන යන්නේ මේ භාවනාවට අදාළ වෙන විදිහට. ඒ වගේම තමයි මේ පටිච්චසමුප්පාද ක්‍රමයේ මේ ඒකත්තනය කියන එකට එක රේඛීය සම්බන්ධතාවයට අමතරව මේ නානත්තනය කියන එක අපි දැන් ඉදිරිපත් කරගත්ත කරුණු දෙකයි. ඊට අමතරව තියෙනවා අව්‍යාපාරණය කියලා මේ කිසිම ධර්මතාවයක් තව ඊගාව ධර්මතාවයේ පහළ කිරීමට ව්‍යාපාර කරන්නේ. ඒවා මේ සිදුවී එන්නතුව මේ අවිද්‍යාව මම සංස්කාර පහළ කරන්න ඕනයි කියලා ව්‍යාපාර කරන ගතියක්. මේ එළවන ගතියක්. නොවුනොත් මේ හරියන්නේ නැහැ කියලා කල්පනා කරන ගතියක් අවිද්‍යාවේ නැහැ. අවිද්‍යාව කියනකොට සංස්කාර පහළ වෙන්න පුළුවන්. ඒක සිදුවීමක්. එතකොට යම් වෙලාවක සංස්කාර ප්‍රදනම් කරගත්ත ධර්මතාව කියනකොට ඒක තුල විඥානේ පහළ වෙන්න පුළුවන්. මේ සංස්කාර පහළ කරවම නෙවෙයි. ඒ தত্ত্ব තියෙනකොට එහෙම වෙන්න පුළුවන්. හදිහට කාටයක් පොළොවට වැටිලා ඒකට වතුර වැටිලා අවශ්‍ය උණුසුම ලැබුණොත් පැලේ ඒ ඇටේ සජීවී ඇටයක් නම් පැලවෙන්න පුළුවන්. නමුත් ඒකම කාරණාවකට මම මේ ඇටේ පැල කරන්න ඕනේ, කම කප්පන්න ඕනේ, පිකිලක් මත කරන්න ඕනේ කියලා ධර්මතාව නැහැ. අන්නේ වගේ අවිද්‍යාව කිසිසේත්ම සංස්කාර ඇති කරවීමේ ධර්මතාවයක් නැහැ. ඇති වෙන්න පුළුවන් හේතු සපයලා දෙනවා. ඒතර සංස්කාර ඇති වුණාට පස්සේ විඥානය පහළ වෙනවා. මේ හැම පුරුකක් අතරම තියෙන්නේ අනාත්ම ස්වરૂපයක්. නමුත් ඒක ලෝක න්‍යාය ධර්ම විදිහට මේ ඇති කල්ලි මේ වන්නේ, මේ නැති කල්ලි මේ නොවන්නේ. මේ නැති නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වන්නේ කියන ඒ ධර්මතාවය කවුරුත් කරවන එකක් නෙවෙයි. අනාත්ම සිදු වෙන දෙයක්. මේක කියනවා අව්‍යාපාරණයි කියලා. එහෙම නොවුනොත් මේ වේදනාවක් අපි දැන් සාකච්ඡා කරන කොටස ගත්තාම වේදනාවක් ඇතුනොත්
තණ්හාව පහළ විය යුතුමයි කියලා එහෙම නියමයක් නැහැ. අව්‍යාපාරව සිද්ධ වෙනවා. තණ්හාව කියනකොට වේදනාවක් මේ වේදනාව කියනකොට තණ්හාව පහළ වෙන තැන ඉඳ වැඩි. ඒ නිසා කවදාකවත් මේ අව්‍යාපාර ණය කියන ධර්මතාවය මේ පසු කාලීනව මේ දාර්ශනිකව ඇති කරගත්ත අදහස තියෙන කෙනා මේ නීතිවාදයකට වැටෙන්නේ නැහැ. යම් කෙනෙක් වේදනාවක් වෙනකොට ඒ බුදුට අනිවාර්යයෙන්ම තණ්හාව පහළ වෙ යුතුමයි කියලා ස්ථිරසාර පාඩකක් කියනවා. ඒ නිසායි වේදනාවක් පහළ වුණත් ඒ වේදනාව මත සත්‍යමත් වෙනවා නම් අප්‍රමාදී වේදනාව පහළ වෙනකොටම වේදනාව මෙනෙහි කරන්න පුළුවන් නම් තණ්හාව පහළ නොවෙන්න වග බලා ගන්න පුළුවන්. නැත්නම් පහළ වෙන තණ්හාව අඩු කර ගන්න පුළුවන්. ඒ නිසායි අපිට මේ සාන්තියක් තියෙන්නේ මේ නිවනේ. නැත්නම් සංසාර ගමනේ ගැලවෙන්න පුළුවන්කමක් තියෙන නිසා ඒකෙදී නියතිවාදයක් තියෙනවනම් අපිට කියන්න වෙනවා කවදාකවත් අපිට අපේ කර්ම ගෙවලා තමලා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කර්ම තියෙනවා. නමුත් ඒ කර්ම තියෙන ඔක්කොම ප්‍රතිසන්දෙන්න ඕනේ කියලා කිව්වොත් ඒක නීතිවාදයක් වෙනවා. නමුත් ඒකට කැමති නැහැ. ඒ කියන්නේ කුබ්බේකට හේතුවාදී නියතිවාදී කියලා කියන්නේ පෙර කල හේතු නිසාමයි මේ සියල්ලම ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ කාලේ භාවනා කරුවත් එන්න තියෙන දුක් වලින් කිසි වෙනසක් වෙන්නේ නැහැ. තණ්හාව පහළ වෙන අඩුවක් වෙන්නේ නැහැ කියලා ඕනම කෙනෙකුට මේ බණක භාවනාවක ධනක මේනක වටිනාකම නැති කරන්න පුළුවන් නීතිවාදයට වෙනවා. නමුත් මේ අභ්‍යාපාරණය නැත්නම් මේ ධර්මතා මේ හේතු වෙන කල්ලි මේ දේවල් පහළ විය හැකියි කියන සිදුවිය හැකියි කියන අභ්‍යාපාරණය ගන්න කෙනෙක් කවදාකවත් Taman විශ්ේ හෝ අනුන් විශ්ේ හෝ මේ බුද්ධයාට මෙහෙම විය යුතුයි. මම මෙච්චර බින් කළ තියෙන සමට මෙහෙම විය යුතුයි කියලා එහෙම නියතකට වැටෙන්නේ. එහෙම නියතිවාදයකට වැටුණොත් අපි මේ වෙන දේවල් එහෙම නියතිවාදයට අනුව නෙවෙයි සිද්ධ වෙන්නේ විවිධ හේතු මත. ඒ නිසා අපිට අපි කියන බණ ඉදිරිපත් කරන දාර්ශනික අදහස් ඔක්කොම නිෂ්ප්‍රභ වෙන්නේ කියනවා. අපි අභ්‍යන්තර මානසිකත්වයට ලොකු ගැටුමක් ඇති වෙන්නේ. ඒ අභ්‍යාපාරණය හරි ලොකු සාන්තියක්. මේ ඇතිකල්ලි මේ වන්නේ. මේ නැති කල්ලි මේ නොවන්නේ. මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වන්නේ කියන මිස මේ ඇතිකල්ලි මේ විය යුක්තය කියලා කියන්නේ. එහෙම නීතියක් ඇත්තේ නැහැ. ඉතින් එහෙම මගේ ජීවිතේ මම දැකලා තියෙන එකක් තමයි අපි මම ගැන කල්පනා කරනකොට අපි යම් ව්‍යාපාරයකට අපි ආයෝජනයක් කරනවා. එහෙම තමයි පිනක් කරනවා නැත්නම් පාඩමක් කරනවා විභාගයකට පාඩමක් ඉඳ ගන්නවා. අනිවාර්යයෙන් ඒක කෙරුවට පස්සේ අපි ඒකෙන් අපි මානසික උනාට විභාගයෙන් පෙන්නන්නේ තියෙනවා. ඒකට අපි දම්පින් දුන්නා දම්පින් නොදෙන මනුස්සයාට සැප වැඩි අපිට සැප අඩු වගේ තත්ත්වයක් එන්නේ තියෙනවා. ඒ වගේම දෙන්නේ එකම මුදල ආයෝජනය කරලා දෙන්නට ලැබෙන මේ ප්‍රතිලාභ වෙනසක් ඇති වෙනවා. අන්නේ වෙලාවෙදී අපි මේ කවුරුවත් එක්කවත් ගහපා දෙන්න පුළුවන් කමක් නැත්තේ. මොකද ලෝකෙ හිදුවෙන්නේ එහෙම වගකීමක් සහිත විදිහට නෙවෙයි. ලෝක න්‍යාය කාණු නිසා නියතව මේක විය යුතුයි කියලා දැඩි බන්ධනය කරන්නේ. කොයි දෙයකට පුරුදු වෙන්න පුළුවන් ගැතියක් මේ අභ්‍යාපාරණය ගන්නවනම් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලෝකේ කවුරුත් මැව්වා නෙවෙයි මේ හේතු ධර්ම කියන ධර්ම පහළ. නිසා පරම ආත්මයක් තීරණා කියන අදහසත් දැඩිව ගන්න වෙන්නේ නැහැ මේ නියතවාදී අභ්‍යාපාරණය ගන්න. ඒ වගේම දැන් මාතුල ආත්මයක් තියෙනවා ජීවාත්මයක් කියලා. ඒක අර පරමාත්මයෙන් කැඩලා කොටසක්. ඒ නිසා මේ ජීවාත්මේ වැඩ කරන්න ඕනේ මෙන්න මේ තාලෙට. මේ කෙරුවොත් මට මේ දේවල් ලබන්න ඕන කියලා කරන මොනම දෙයක් හරියන්නේ. ගෝවාකට අපේතන ක්‍රමෙත් මේ වැඩ කරන්නේ. ඒකට හේතුව ඒ වැඩ කරන්නේ ඒ වගකීමක් ඇති න්‍යාය ධර්මයක නෙවෙයි අව්‍යාපාරණයකට. ඒ නිසා අව්‍යාපාරණය හොඳට තේරුම් ගත්තොත් යම් කෙනෙක් ඒ පුද්ගලයා තුළ මේ ජීවාත්මයක් පවතිනවා ස්ථිරසාරාත්මයක් පවතිනවා. එහෙම නැත්නම් පරමාත්මයකින් තමයි මේවා මෙහෙවන්නේ කියලා ඒ මූලික මනෝකාරක පිළිබඳ අදහස නිකන් බොල් වෙනවා. ඒක නිකන් කොම්බයක් වගේ විසක් කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ අව්‍යාපාරණය මේ පරිසම්පාදයට සම්බන්ධ කරලා තේරුම් ගැනීම අපි ලබන ආනිසංසය. නමුත් මේ අභ්‍යාපාරණය වරදවල ගත්තොත්
ඒතර කියන්නේ කියනවා බින්ගිරුවත් පෙන්කේ පවුරුවත් ඇති වැඩක් නැහැ. එහෙම නැත්නම් හොඳ කිරුවත් නරක කිරුවත් ඇති වැඩක් නැහැ. මේක සිදු වෙන්නේ අමුතුම කාලයකට නම් අපි මොකටද මහන්සිලා පින් කරන්නේ. අපි මොකටද මහන්සිලා සුචරිතවාදී වෙන්නේ කියලා ඒ අකිරේ වාදකට වැඩක් තියෙනවා. ඒක නිසා අපි මේක දෙකට කඩලා ඉගෙන ගන්නකොට අපි කල යුත්තේ කිරීමේදී කිසිසේත්ම නරකයි ඔය වගේ ලේසියටත් පහසුටත් කර්ම හොයලා කල යුත්තේ කිරීම ප්‍රමා කරන්න. නොකල යුත්තේ නොකිරීමට ප්‍රමා කිරීමට මේ අව්‍යාපාරණය හේතු කරගන්න නරකයි. එකම මේක පාවිච්චි කරන්නේ අපි කල යුත්තේ කළත් නොකල යුත්තේ නොකළත් අපකරා පැමිණෙන විපාක වාට ප්‍රතිඵල ලබනකොට කිසිම අපේක්ෂාවක් කරන්න ඕනේ නැහැ. ඔන්නෝක හරිය අමාරුයි කෙනෙකුට කියලා දෙන්න. අපේ කලියුත් කරනකොට කිසිම තත්යකට කිසිම කොන්දේසිකට එකක් නෙවෙයි කලයක උපරිම කරන්නේ. නමුත් අපි ආපහු බලාපොරොත්තු වෙනකොට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න අයිතියක් ආත්මයක් අපි මේ න්‍යාය ධර්මත් එක්ක නැහැ. ඒවා අව්‍යාපාරයි. ඒ නිසා මේ අව්‍යාපාරණය තේරුම් ගත්තට පස්සේ පටිච්චසමුප්පාදය අපි ඉගෙන ගත්තට භාවනාවට හරියන්නත් තියෙන එක නොහරියන්නත් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපි දිගටම මේක කවුරුන් ඉගෙන ගන්න. මේක ඉගෙන ගත්ත පස්සේ හරියන්න ඕනේ භාවනාව වෙන ගත්තට වැඩි වෙනත් ගන්න වැඩි මට හරියන්න ඕනේ කියලා එහෙම නියාමයක් එහෙම පොරොන්දුවක් මේකේ නෑ. නමුත් එහෙම නොවුනත් අපි කතා දෙන්නේ නෑ දිගට කරගෙන යනවා. අන්න එතනදී තමයි අපි මේ ධර්මයට ගෞරවයෙන් කටයුතු කරනකොට මේ න්‍යාය ධර්ම තේරුම් ගන්න ඒ පුද්ගලයා සමාජයට බරක් නොවන තමන්ගේ වැඩවලදී අනවශ්‍ය තීන්දුවක් කරන මෝල් ගස් කියලා වගේ නමන්නල தත්ත්වයට යන්නේ. එන්නේ ඕනම ප්‍රශ්නයක් ආවොත් තමන් යටහත් පහත් වීමෙන් ඉවසීමෙන් ඒ ප්‍රශ්නට උත්තරේ හොයන මිසක් මූල ධර්ම ඉස්සර කරගෙන වාදය ඉස්සර කරගෙන මත ඉස්සර කරගෙන අනවශ්‍ය ප්‍රශ්න කරන්නේ. ඒක හොඳටම ක්‍රියාත්මක කරන්න පුළුවන් තැන තමයි මේ අවිජ්ජා පත්‍ය සංඛාරාදී වශයෙන් මේ පටිච්චසමුප්පාද ක්‍රියාදාමයේ වැඩ කරන යනකොට හොඳට තේරෙනවා මේවා ඉගෙන ගත්තයි කියලා අපිට අවාසියට එකකින් තියෙනවා. වාසියට එකකින් තියෙනවා. ඒකේ තමන් අල්ලන හැටියෙන් තමයි. ඒ නිසා අකිරිය වාදයකට යනවනම් ඒකෝට තේරුම් ගන්න ඕනේ මේ අව්‍යාපාර ණය කියන අභ්‍යාපාර ණය කියනක වරදොල තේරුම් ගන්න. ඒ නැත්නම් අහේතුක දික්කයට යන්න පුළුවන්. හොඳ නරක කොහොමද කරුවත් නරක කරුවත් හරියන මිනිහට හරියනව නැති මිනිහක් නෑ. ආදි වශයෙන් විවිධ මත නියම හේතු වාදයකට තොරව අදහස්මත් වීම තමයි මේ අභ්‍යාපාරණය කියන එක වරදොල කියන්නේ. ඒ නිසා පරිසම්පාදේ කරගෙන යනකොට අපිට සමහර පුරුක් පමණයි තේරෙන්නේ. අනිත් පුරුක් තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්නම් මොකද එහෙම බන්ධනයක් නෑ අපිට. අපි මේක කටපාඩම් කරාට අපි හදාගන්න තේජී යුතුයමයි කියලා. ඒක වටපාඩම් නොකරපු නොහදාරපු කෙනාට භාවනා දුවට වැඩි තේරෙන්නත් ඉඩ තියෙනවා. ඒක වළක්වන්නත් අපිට කියන්නේ. නමුත් ඒව කියලා අපි නිකන් ඉන්නේ නැහැ. අපි කලේට භාවනාවක් කරනවා, හැදෑරීමක් කරනවා. ඒක තමයි අපිට වැඩි ආරක්ෂාවක් සැලකෙන්නේ. ඊටත් වැඩි මේකේ අව්‍යාපාරණයටත් වඩා ඒවන් ධම්මතා කියලා නයක් තියෙනවා. මේ තමයි ඒකේ ධර්මතාවය කියලා. ඒ න්‍යායත් මේ පටිච්චසමුප්පාදේ පුරුක් 12 දීම වැඩ කරනවා. ඒවම ධර්මතා. මේ තමයි ධර්මතා. ඒක ධාරේ ලෝක න්‍යාය, චිත්ත න්‍යාය, ධම්ම න්‍යාය, කම්ම න්‍යාය වශයෙන් ධර්මතා කියනවා. ඒ ධර්මතා කියනවා නම් ඒක තේරෙනවා කිරි එලකිරි අරගෙන. ඒකට මොහොන් ධර්මයක් පස්සේ දී කිරි මිස ඒකෙන් පොල් තෙල්ලත් භූමි තෙල්ලත් හැදෙන්නේ. ඒකට කිරි තියෙන්නත් ඕනේ, ඒකට නියම උෂ්ණත්වයේ තියෙන්නත් ඕනේ, ඒකට මොහොන් වැටෙන්නත් ඕනේ. එතකොට ඒකෙන් දී කිරිමයි හැදෙන්නේ. ආයෙ වෙන දෙයක් වෙන්නේ නැහැ. එහෙම නීති පද්ධතියක් ලෝකේ තියෙනවා. ඒ දී කිරි වලින් මෝරු වෙන් කරන්න පුළුවන්. එතකොට ඒකේ චීස් හම්බෙන්නේ. ඊට පස්සේ බටර් ගන්න පුළුවන්. අනිවාර්යයෙන් ඒක න්‍යාය ධර්ම වගේක් තියෙනවා. ඒ න්‍යාය ධර්ම දන්නේ නැත්තම් ඒක තමයි දරුවචනාංශයේ තියෙන තේස්තත් උන්වහන්සේගේ න්‍යාය ධර්ම හොඳට පේනවා. ආනේ පේන නිසා උන්වහන්සේ කවදාකවත් යමක් දැක්ක පරිදි ඒ මතු පිට සම්මුති අවබෝධයෙන් කවදාක නිශ්චිතට ඉන්නේ. උන්වහන්සේ හැම වෙලාවටම විවේක ගන්න වෙලා ගන්නවා. ඒකට හේතු ධර්මයේ බලලා ඒ හේතු ධර්මයක් මේකත් අතර සම්බන්ධතාවය බලනකොට විනිශ්චයට එන්න ටිකක් පමණයි. ඔකට තමයි ඉවසීම කියලා කියන්නේ.
විනිශ්චය හදිසි කරන්නේ කඩු ලප්පු ගන්න. විනිශ්චය හදිසි කෙරුවොත් කොරස් කටේවත් අත දාගන්න වෙලාව හම්බෙන්නේ. කොරස් කටේ කට නැති වෙනවා. නමුත් හොඳට විවේකී විනිශ්චය කරන්න පුළුවන් ශක්තිය තියෙන නම් මේ කිසිම ධර්මතාවයක් අපිට ඕන තාලෙටවත් අපේ වාසියට මේ හිතේ නිකට ක්‍රමයක් තියෙනවා. ආන්නේ ක්‍රමේ දැනගන්න නම් මේ ඵලයේ ඥානය විතරක් විලමදි හේතුවේ ඥානය හොයන්න. මේ හැම දෙයක්ම සිද්ධ වෙන මොකක් හරි හේතුවක් ඇතුළේ. අන්නේ ඵලයේ දිහා බලලා ඒකට කරක සංගාල කෑගහව දැවෙන ප්‍රශ්නයක් ඒක උච්ඡන්ද ප්‍රශ්නයක් වඩපත් කර ගැනීම තමයි මේ ලෝකයේ ස්වરૂපය. නමුත් ඥානවන්තය හැම වෙලාවෙදීම මේ සෑම දෙයක්ම සිදු වෙන්නේ හේතුවක් නිසාය කියලා හේතුව දැන ගැනීමට පෙළඹෙනවා. ඒක තමයි මේ සර්වඥාන්සේ විස්තර කරන්නේ සිංහාට ගලක් ගැහුවොත් සිංහයා ගල දිගේ එලවන්නේ නැහැ. දුරට බලාගෙන ඉන්න කොහෙන්ද ගල ආවේ කියලා. ਉਹ හේතුව වෙලා හේතුව නැති කරනවා. බල්ලෙකුට ගල ගැහුවොත් බල ගල දිගේ දුවගෙන ගිහලා ගල හපනවා. උඩ කවදාකවත් වෙලාවක් නැහැ ගල ගහක් පැත්ත හොයන්න. ඒ නිසා බුදුරජාණන් සඳහන් කරනවා ශාක්‍ය පුත්‍රයෝ ශාක්‍ය දුහිතෘ බල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න යන්නේ පාසිංග ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා. මොන දෙයක් වුණත් ඒක පිළිබඳ හදිසි විනිශ්චයකට යනවා. ඒකට අපිට තියෙන ලස්සන වචන තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ. අපන්නක ප්‍රතිපදාව කියන්නේ ওই දේ වෙන්න පුළුවන් කියලා ඒක අවිරුද්ධව බාර ගන්න. මේක මෙහිමම විය යුතුයි මෙහිමම නොවිය යුතුයි කියලා අන්ත දෙකට වැටෙනවා. ඒ වැටෙන්නේ නැති වෙන්න නම් මේ පටිච්චසමුප්පාදයේ තියෙන ඒවන් ධම්මතාවය කියලා ඒක තමයි ඒකේ ධර්මතාවය කියලා ඒ ධර්මතාවය නම් ඵලයෙන් අතර වෙන නරකයි හේතුවට යනවා. අපි සාමාන්‍යයෙන් ඔය දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියලා කිව්වට දුකට හේතුව තමයි නැති කළ යුත්තේ. දුක්ඛේ ඥාන මේ දුක්ඛ සමුදය ඥාන. අපි ඉස්සරහින් දුක පෙන්නවාට ඒක තමයි ඵලය. ඒ ඵලය ඇති වෙලා තියෙන සමුදයට ඒකොත් අපි භාවනා මාර්ගය වෙලා තියෙන සමුදය නැති කරගන්න. ඵලය නැති කරන්නේ නෙවෙයි. දුක නැති කරන්න ඉස්සෙල්ලා තණ්හාව නැති කරොත් දුක නැති කිරීම වෙයි. දැන් ඔය බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන දෝෂය උතනයි තියෙන්නේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ රෝග ලක්ෂණ නැති කරන්න උත්සාහ කරනවා. කොච්චර නැති කරුවත් රෝග හේතුව තියෙන්නේ ඉතින්. ආයුර්වේද ක්‍රමයේ හැම වෙලාවෙම රෝග මූලය හොයනවා. ඉතින් හිමීට දෙන්නේ. මොකක් බෙහෙත් පොන්න වෙනවා. නමුත් සුද්ධ කෙරුව සුද්ධයි. ඉතින් අද ඉන්න කට්ටියට එහෙම හේතු හොයන වෙලාවක ජාතක දුවන්නේ අර රෝග ලක්ෂණ වලට වෙදකම් කරන්න නැත්නම් ඉතින් මුළු ලෝකෙ පිළිකාවක් වෙලා තියෙනවා මේ ඇලපති වෛද්‍ය ක්‍රම. නරකක් නෙමෙයි මම කියන්නේ මේ තියෙන දෝෂය. ඒ වගේම උත්තරඥානීකාර නිවන පෙන්නලා නිවන පෙන්නනකොට නිවනේ ලබන්න නම් කරන්න තියෙන ඊගාට නිබ්බාන ගාමී ප්‍රතිපදාව ආරක්ෂා කරන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩා. ඒ නිසා ඉස්සරහින් කියන්නේ ඵලයේ නිවන වුණාට ඊළඟා කල යුත්තේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන එක. ඒ වගේ තමයි මොනම ජීවිතයේ සිද්ධියක් වුණත් තමන්ගේ වේවා දරුවන්ගේ වේවා ශිෂ්‍යයන්ගේ වේවා කාගේ මොනම දෙයකටවත් හදිසි විනිශ්චය කළොත් ඒ විනිශ්චය බොහෝම අවිද්‍යාවට බරයි. ඉවසිල්ලෙන් තීන්දුව කරන්න අපේ දරුවෝත් අපේ වටපිටාත්වත් අපිට ඉඩ දෙන්නේ. ඒගොල්ලෝ විනිශ්චය කරන්න දෙයක් කියන කිසිම කැක්කමක් නැහැ, කපුවක් නැහැ, මොනවා කිව්වත් ගණන් ගන්න නැහැ කියලා ප්‍රශ්න කරනවා. නමුත් ඒ ලෝකයා කියුවා කියලා අපි හදිසි නිගමනට එමුණාට නිගමන යාදේ. ඒ නිසා විවේක වෙන්න වෙනවා. පටිච්චසමුප්පාදය කරනකොට මුල් ධර්ම වශයෙන් හෝ එතන පරිසමාන්තරයේ තේරුම් ගැනීම සඳහා සතිය සමාධියෙන් කටයුතු කරනකොට හෝ ඉවසීමෙන් තමයි අපිට yaadena තීන්දුවකට එන්න පුළුවන්. එතකොට අපිට මේකේ තියෙන ඒකත්තනාය ක්‍රමය, නානත්තනාය ක්‍රමය, අව්‍යාපාරනාය ක්‍රමය, ඒවන් ධම්මතානාය කියන මේ සෑම දෙයක්ම හොයලා බලලා විනිශ්චය කරනකොට මගේ කිසිම මම දැකලා දෙන ඒකට විනිශ්චයක් ඕනේ නැහැ. වැඩි කොන විනිශ්චය දෙකයි. ඔය කඩින් තක්කමුක් කඩිමුඩිය තමයි විනිශ්චය ඉන්නේ. ඒ විනිශ්චය වලින් වෙන්නේ අපි අනවශ්‍ය කර්ම රැස් කරනවා. ඉතින් හොඳට ඉවසන්නේ සිද්ධිය විග්‍රහ කරගෙන යනකොට විනිශ්චයක් ඕන කරන්නේ නැහැ. අන්න ඒ වගේ මේ පටිච්චසමුප්පාද ධර්මතාවල තියෙන ගොඩාක් අපේ එදිනදා ජීවිතේට හම් වෙන ප්‍රශ්න සදාකාලික විසඳන කරනවා. නැත්නම් తాවකාලික විසඳන කරනවා. නැත්නම් කෙටි කාලින විසඳන කරනවා. මේ හැම දෙයක්ම ඕනේ දැනගන්න ඕනේ මේක මේ తాවකාලික විසඳුමක්.
මේක මධ්‍ය කාලීන විසඳුමක් මේක තමයි ස්ථිර කාලීන විසඳුමක් කියලා දන්නවනම් අපිට ඒකෙන් ආපහු ඉතුරු වෙන කන්දොස් කියලා ලබනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ඒවං ධර්මතාවය කියන මේ ලෝකේ ධර්මතාව වගේක් කියන එකට අපි ඉඩ දෙන්න ඕනේ. අපි කොහොම වෙලා බෑ කියලා දැනගත්තොත් ඒ පුද්ගලයාට කවදාකවත් මේ අසම්බන්ධ අහේතුක හේතුකින් අහේතුක හේතු පහළ වෙනවා කියන මේ විෂම හේතුක දික්ක අහේතුක දික්ක කියන එකට එන්න වෙලාවක් නෑ. හොඳට බලලා මෙන්න මේ හේතුව නිසා මේක පහළ වෙනවා කියන ධර්මතාවයට එකතු වෙන්න ඉතියි. නමුත් ඒක වරදවා ගත්තොත් එහෙනම් ওই ධර්මතාවයට ඉඳදී අපි නිකන් ඉමු කියලා අර වාරණි නේතිවාදයකට වැටෙන්නේ කියනවා. එහෙම නැත්නම් මේ මොනවාකට අපි ලෝකෙදියත් ලෝකේ න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ නැතයි කියලා අක්‍රීයවාදයකට වැටෙන්නේ කියනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර තමන් කරුණාවෙන් මෛත්‍රී මුදිතාවෙන් කළ යුතු වැඩ පැහැදිලි. කොනට වැඩි ඉක්මනට අඥාන අපේක්ෂාවකට වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා කිසිම තැනක මේ ධර්මතා කේවල ධම්මතාවය ව්‍යාපාරණය නානත්තනය ඒකත්තනය කියන කොයි එකකවත් අප්‍රමාද කරන්න එපා. ප්‍රමාද කරන්න කියලා බණක් නම් කියන්නේ. කලිට කියන ප්‍රමාද වෙන නරකයි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න නම් එපා. ඒක තමයි මේකෙන් අවසාන වශයෙන් ගන්න තියෙන්නේ. කලිට කිරීමට ප්‍රමාද වෙන්න එපා. නමුත් ප්‍රතිඵල ඉක්මනින් බලාපොරොත්තු වෙන්නත් එපා. ආන්නේ ඒක අනුබන් මේ වේදනාව නිසා තණ්හාව ඇති වෙන දිහා බලනකොට වේදනාව ඇතිවීමේ හේතුව දැක ගන්න. තව හේතුව සහිතව වේදනාව දැක ගන්න නම් වේදනාවේ මුලැමැද අග තුන දැන ගැනීම ඉතාම වැදගත්. එන්නොම වේදනාවේ ඉන්නකොටම පහළ ප්‍රතිකරණ කරන්න පටන් අරගත්තොත් අපිට කවදාකවත් වේදනාවේ ස්වરૂපය දක්වන්න බැරි නිසා අපි වෙදකම් කරන්නේ මොනකට? පැහැදිලි ප්‍රශ්නයක් වෙන්නේ. ඒ වේදනාව සැප වේදනාවක් වුණා දුක් වේදනාවක් වුණා මේ වේදනාවේ මුලමදායක දැකීම තමයි අපි විපස්සනා කියන්නේ. සැප වේදනාවක් ආවත් ඒක ඉක්මන් කරගන්න හදිස්සි වේදනාවකයි ඒක ඇවිල්ලා යන හැටි දැක්කොත් අපිට තේරෙනවා කොයි සැප වේදනාවක් වුණත් යනකොට දුක. ඒ වගේම දුක් වේදනාවක් එනකොට අපිට පිළිලා දාන්න කරදර කරන්න දැඟලුවාට හොඳට බලන්න දුක් වේදනාව යනවා දකිනකොට ඒක සැපයි. මේ දෙකම හොදන්නේ හිතියොත් දෙකෙන්ම අන්තිමට ඉතුරු වෙන මාන්දිතිකට කියනවා තණ්හාව කියලා. සැප වේදනාවක් එනකොටම ඒක එනකොටම කඩා ගන්නවා. ලොකු කරගන්නට, බදා ගන්න, ලං කරගන්න මගේ කියන උත්සාහ කළොත් ඒක යනකොට තියෙන දුක් පැත්ත අපිට දැක ගන්න බැහැ. එතකොට ඒ සැප වේදනාව පිළිබඳ තෘෂ්ණාව ළඟ පහළ ඒ වගේම නරක වේදනාවක් දුක් වේදනාවක් එනකොටම අපි ඒක නැති කරන්න විනාශ කරන්න නැති බංගස්ථාන කරන්න මෙහෙමුනොත් අපිට ඒක යනකොට තියෙන සැප දැක ගන්න කවදාකවත් හම්බෙන්නේ. එතකොට අපි මේ නරක දුක පැමිණීම නිසා මට එන්න තිබුණු සැපක් අන්නර අහවල් හොඳ දේවල් නොලබනා න්යායනේ නේද කියලා අර එන්න තියෙන සැපක් හේතු කරගෙන මේ පැමිණිච්ච දුකත් එක්ක අපි ගැටීම ද්වේෂය පාලනය. ඒ නිසා දුක් වේදනාවක් නම් යනකොට ඉබේම අපිට තේරෙනවා කරදර මොකද යට යන්න දුන්නොත් එනකොට තියෙන මොනත නෙවෙයි දෙන්නේ යනකොට. ඒක නිසා කියන දුක් වේදනාව කතා කරනකොට ඔය යකාවේ කියන තරම කළු පාට නැහැ. පොඩ්ඩක් මොන දිහා බලන්න. දුක් වේදනාවෙන් කොට පොඩ්ඩක් මොන දිහා බලන්න මොකද වෙන්නේ කියලා. ඔය දැනට ඔය Power of Now කියන පොත ඒ කියන කාටොලික කියන මහත්මයා එයා ඇත්තටම ජීවිතේ විවර 100%ක්ම කරකිනේ එහෙම නැත්නම් සියදිනසා ගන්න ගිහිල්ලා දවස් 3ක් ඒ රසායනික ද්‍රව්‍ය ළඟ තියාගෙන ඒකත් එක්ක ඉඳලා තියෙනවා මට මරණත් ඇති වැඩක් නැහැ ජීවත් වෙලා වැඩක් නැහැ මොකද අන්තිමට ඉතාමත්ම බියලවන සුළු නපුරු හීනකින් නැගිටලා මුළුවගේ ගැහෙද්දී අර තේරෙන තරික මොහොතක්වත් ඉඳලා වැඩක් නැහැ හිතියයි කියන මේක සනීපුණයි කියලා ජීවිතේ වැඩක් නැහැ මට තවත් මේ ජීවිත මේ දුකත් එක්ක ඉන්න බෑ ඉඳලා වැඩක් නැහැ මොකද්ද මේ අපි කරන ජීවිතය කියලා ඒක සම්පූර්ණ බංකොලොත් එක්ක එහෙම නැත්නම් නැතිනාස්තික හිතේ ආවට පස්සේ
ඒක පාරට හිතලා තියෙනවා මේ මාත් එක්ක මට ඉන්න බෑ කියනවනම් මම කියන්නේ කාටද මට කියන්නේ කාටද කියනත් එක්කම අර වේදනාවට තියෙන ද්වේෂ වෙනුවට ඒ ද්වේෂ වේදනාව හරහා අන්තිම දුක්ඛ නාස්තික දුකක් හරහා වෙනකොටම ඒක විශාල බයක ගැසීම් සහිතව ගිහිල්ලා පූර්ණ ආලෝකතාව සහිත පූර්ණ ආලෝකයේ සහිත විශාල ශක්තියකට ඇදීගෙන යන බව වැටහෙනවා. ඊට පස්සේ මනුස්සයා ඉපදෙනකොට නැවත ලෝකෙට තියෙනකොට යා ලෝක ගුරුවරයෙක් වෙලා වේදනාව පිළිබඳ අන්තිම ධර්ම සහිත කෙනෙක් බවටපත් වෙලා ලෝකයට මේක කියන්න ලෝකයට තේරුම් ගන්න පටන් ගන්න තියෙනවා. මේ දුක දිහා දුකේ මූණ දිහා බැලුවොත් දුක සම්පූර්ණ වෙනත් දෙයක් වඩපත් වෙනවා. එතකොට අර කෘෂ්ණාව ඉස්සර දුකේ තරහින්නේ මොකද ඒක වෙන්නේ. අනිවාර්ය දුකක් එනකොට දුක නිසා අනිවාර්යයෙන්ම තෘෂ්ණාව පහළ වෙ යුතුමයි කියන දෙයක් නැහැ. නමුත් 99.99 වෙන්නේ නම් දුක එනකොට වේදනාවක් වෙනකොට සැප දුක වේදනාව වෙනකොට තෘෂ්ණාව පහළ වෙනවා. මේක තමයි ධර්මචර්යාවේ ඉස්සල්ලා බුදු වෙච්ච ගමන් උදාහරණ ගාතාවක් වශයෙන් සඳහන් කරේ. අනේක ජාති සංසාරං සන්ධා විශ්වං අනිප්පිසං ගහකාරං ගවේෂන්තෝ දුක්ඛා ජාති පුනප්පුන ගහකාරං දිත්තෝසි ගුණගේහං අකාසී සබ්බාතේ පහසුකා භග්ගා ගහකෝටං විසංකිත විසංඛාරගතං චිත්තං තණ්හානං khයමංචකාර අනේක ජාති සංසාරයක් සන්ධා විශ්වං අනිප්පිසං අනු හැසිරුණා ලෝභයෙන් ගියා නමුත් මට දකින්න හම්බුනේ නැහැ. මේක ජාති සංසාරං සන්දාවසන ගහකාරං ගවේෂන්තෝ මේ ගේ දුක නැති වඩ ගේ හදන වඩුව ගෘහකාරකය කොන්ත්‍රාත්කාරය ගහකාරං ගවේෂන්තෝ වෙන්නේ මොනියවිද දුක්ඛා ජාති පුනප්පුන මම මේ දුක් දෙන ජාති නැවත ලැබෙන්නේ මේ ජාති හැමතැනම හෙව්වා ඉපදුනාට පස්සේ මේ දුක ඇති වෙන තැන කවදාකවත් අහුවෙන්නේ අනිවාර්යෙන් වේදනාපච්චය තණ්හායන තණ්හාන ස්වභාවයෙන් වැඩේ. ගහකාරං දිට්ඨෝසි පුනගේහං අකාසී සබ්බාතේ පාසුකාමක ගහකුටන් සම්පත. ඒ ගහකාරය දැක්කේ කොහොමද? ඊගාව ආත්මගේ හදන වඩුවයි දැක්කේ. මේ ආත්මගේ හදන වඩුව එනකොට වැඩ ඉවරයි. තන දකින්න තියෙන්නේ ආය ධාත්‍ය මොයිපද වේව සම්බන්ධ පරිේශණය කරනවා. මේ ඇතිවෙච්ච ධාතිය ජරාවට යනවා මරණයට යනවා මේ ව්‍යාධියටපත් වෙනවා කියන්නේ බුදුන්ට සාධාරණයි තිරසනාට සාධාරණයි දේවදත්තට සාධාරණයි. ධාතිය ඇතිවුණාට පස්සේ ඒකේ ජරා ව්‍යාධි මරණ කවදාකවත් නැති කරන්න බෑ. මොකද ඒකට හේතුවයි කියලා ඉවරයි. නමුත් අපිට පුළුවන් වෙන්නේ මොකද්ද මේ ජරාව නිසා මේ ව්‍යාධිය නිසා මේ මරණය නිසා මත්තේ ධාතියක් ඇති නොවන තැන කෙන එකයි අපි මේ භාවනාවෙන් යොමු කරන්නේ. මේ සර්වඥාන්සේ හතර පෙරණිවි දකින්නකොට ජරා ව්‍යාධි මරණ තුනම දැක්කා. දැකලා කලකිරුණා. කලකිරුණාට ජාතිය දකින්න බෑ. ජාතිය දැකීම ඒකේ උගාවක් වෙනස් දෙයක්. මොකද මේක දන්න නිසාම හැම කෙනෙක්ම වදනකොට හැන්දැන් කරවලට කියලා හංගලා තමයි වදන්නේ. ඒ නිසා ජාති දුක පේන්නේ. ඒක ලෝකේ සාමාන්‍ය ශිෂ්ට සමාජයේ එළියට දාන්නේ නැහැ. ඒ වගේම කිසි කෙනෙක් ඒක අවමංගලයක් විදිහට සලකන්නේ නැහැ. හිතන්නේ ප්‍රසූතිය, දරුවෙක් වැඩිම, දරුවගේ ඉපදීම ලොකු මංගල කාරණාවක් විදිහට. ඊට පස්සේ අපි කියන හැබැයි ඒ දරුවෝ ජරාවටපත් වෙන කාරණේ, වයසටපත් වෙන කාරණේ මරණයට නැහැ. ඒකින් අහරේ සතේ කාශයක් කරගෙන කියනවා පොල් ගහ තියෙන පැත්ත විතරක් මට දෙන්න රජිනී ගොළුව නැති එක දෙන්නේ. කවදාකවත් බෑනේ කාශි දෙපැත්තක් තියෙනවා. අපි රජිනී විරුද්ධයි. අපි ඒ කාර්යයට වන්නේ මේ පොල් ගහට පක්ෂයි. නිසා පොල් ගහ විතරක් දෙන කාශියක රජිනී ගොළුව නැති කරලා. ඒ තරම් තකතිරුකමක් තමයි ඉපදුනාට පස්සේ මේ ඉපදිච්ච જાතිය තුල දුක නැති කරන්න හදන්නේ. එතකොට මේ චිත්‍රපටිය සංස්කරණය වෙලා ඉවරයි. ඕක අපිට එඩිට් කරන්න බෑ. අපිට එකක් කරගන්න මීට පස්සේ මෙවැනි જાතියක් නැති වෙන්නේ. ඒකටයි මේ ගෘහකාරක දකින්නේ. එහෙමනම් මේ ඇති වෙන වේදනාව මතින් මතු බව තණ්හාවක් ඇති නොවන විදිහට කටයුතු කිරීම පමණයි
අපේ මේ ජීවිතේ මේක අපේ අවධාන ජීවිතේ නම් මේක වැඩි. අන්න එදාට වේදනාව නිසා අනිවාර්යයෙන්ම තණ්හාව පහළ වෙනවා කියන එකට අපි අභියෝග කරනවා. දැනට තියෙන මේ අද මේ ගත කරන වෙලාවේදී මතුවෙන වේදනාව තනව තණ්හාව පහළ වෙනවා කියන එක කලින් ඔක්කොම හිත වෙලා ඉවරයි. නමුත් මතුවෙන වේදනාවක් අනුව අපි කරන්නේ. සීන් ඉන්නකොට අපිට තේරෙනවා මේ වේදනාව දිහා මුලමදාක බලන්න හිටියොත් වහා විනිශ්චයකටපත් නොවි සැප වේදනාවට දුක වේදනාවට සමාන ආකල්පයක් අපිට ගන්න පුළුවන්. අපි ප්‍රතික්‍රියා නොකරන ආකල්පයකට එන්න පුළුවන් නම් ඒින් එන සැප දුක් දෙක සැප දුක් නැහැ කියන්නේ බෑ සැප දුක් තමයි. ඇති වෙන හැටි යාන්ත්‍රණය දැක මැත්තේ කවදාකවත් මෙහෙම සැප දුක් ඇති જાතියක් නැතිවවා කියලා ප්‍රාර්ථනා නැති જાතියක් වල හැඟීමක් නැති තැනටපත් වීම තමයි විපස්සනා භාවනාව කරන්නේ. එතකොට වේදනාව සාමාන්‍යම තණ්හා පහළ වෙනවා කියන එක අපි එතෙන්දි පිළිගන්නේ නැහැ. එතකොට ගහකාරන් දික්කෝසී පුනගේහනකාරති තබ්බාතේ පාසුකාවක් ගහපුටන් විසංඛාරගතං චිත්ත. ඒ සංස්කාර කරන්නේ අපි ඊට පස්සේ. සංස්කාර කරනවා කියන්නේ සැප වැඩි කිරීමට ව්‍යාපාර කරන්නේ නැහැ. දුක අඩු කිරීමට ව්‍යාපාර කරන්නේ නැහැ. ඔක්කොම සංස්කාර වෙනවා. පැමිණි දුක් පරිරහිත එනේක කාගෙන යනකොට අපිට මත්තේ જાතිය පහළ වීමට අවශ්‍ය කරන තෘෂ්ණාව පහළ නොවෙන තැනට අවස්ථාව ලැබෙන්නේ ඉඳී තියෙනවා. ආනි අවස්ථාවට සම්පූර්ණ අවදිව ගත කරනවා. අවස්ථාව සම්පූර්ණව සතියෙන් ගත කරනකොට අපිට තේරෙන පටන් අරගනි. ඒක කවුරුත් ඇති කරන දෙයක් නෙවෙයි. අපි මේ අද කරන වැඩ නිසා තමයි මතු භවයට අවශ්‍ය කරන භව තෘෂ්ණාව පහළ වෙන්නේ. ආනන්නේ භව තෘෂ්ණාව දිහා දකින්න සෑම වේදනාවක්ම සතියට යට කරගන්නවා. ඔය කියන්නේ සැප දුක් විතරක් නෙවෙයි සැප දුක් මැද තියෙන අදුක්කම සුඛ වේදනාවට සතියට යට කරගෙන යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අපි නොදැනගත කරෝ අවිද්‍යාවේ ගත කරෝ තෘෂ්ණාවේ කියන්නේ අසතියේ ගත කරොත් එහෙම නැත්නම් ප්‍රමාදව ගත කරොත් හැම සැපක් දුකක් අනුවම චේතනා භාවයෙන් සිදුවේ. සැපක් දුකක් අනුවම සකස් කිරීම සිදුවේ. ඒක හැබැයි හිතේ. ඔතක විය යුතුයම නැහැ. එහෙම කරන්නම කියලා මම මේක ඇතුලේ නැහැ. එහෙම කරන්නම කියලා ජීවාත්මයක් මේක නැහැ. එහෙම කළ යුතුයමයි කියලා පරමාර්ථයක් ඒක නැහැ. ඒක කරන්න හේතුව වේදනාව ආදියට නොදැකීම. වේදනාවක් වෙනම මොනවාද නොදැකීම. නොබැලීම. දුක් වේදනාව සුඛ වේදනාව මොනවාද දකින්නවනම් අපිට හම් වෙයි අවස්ථාව දුකක් අවශ්‍යකක් ආවත් ඒකට සැලෙන්නේ නැතුව ව්‍යාපාර නොකර පැමිණ දුක් පෙන්දායි කියලා ඉන්න පුළුවන්පත් වෙනකොට අපිට ඉවසීමේ ශක්තිය කියලා ඔය ඉවසීමේ ශක්තිය කවදාකවත් සතියෙන් තොරව ගන්න බෑ. වේදනාව නොබල ගන්න බෑ. ආනෙම ගන්න අපිට තේරෙන පටන් ගන්නවා අපේ හිත වේදනාව વિશે හිරිවැටිච්ච හිතක් වඩපත් වෙනවා. වහා ක්‍රියාත්මක නොකරන හිතක් වඩපත් වෙනවා. අපේ හිත වේදනාව එක්ක ඒකට කියන්නේ getting a distance from the pain කියලා. pain මේ වේදනාවත් එක්ක මුංචි ඊට පාඩුව ගන්න. වේදනාව එනකොටම තැවෙන්නේ නැහැ. වේදනාව එනකොටම උදම්මනන්න යන්නේ. ඒක පිළිබඳ අත්‍යවශ්‍ය සතිය පොඩ්ඩක් කරනවා. අප්‍රමාදේ පොඩ්ඩක් කරනකොට පේනවා ඒකෙන් ඈත් වෙන්න වේදනාවත් එක්ක උත්සන්න නොවෙන්න වේදනාවේ තියෙන දවන තවන ගැටි අඩු වෙන පටන් ගන්නවා. ඒක සීඝ්‍රයි, තාම උග්‍රයි, තාමත් දවන සුළු වේදනාව මතුවීමත් හා සමගම දවන තවන ගැටි වැඩි. ඒත් එක වහා ප්‍රතික්‍රියා කරන තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. වේදනාවේ මොනවර පුදුමාකාර තාලකට වෙනස. එච්චර ඊරත් කියන්නේ මොනවද? ඒ වීරත්වයට එන්න පටන් ගන්නකොට පස්සේ අභියෝගයක් වෙනවා. ඔයිට තදබල වේදනාවක් ආවත් සැප වේවා දුක් වේවා විශ්ීමේ ශක්තිය ඇති කෙනාට මුළු ලෝකෙම යටයි. ආනෙකට අනිවාර්යයෙන්ම තණ්හා පහළ වෙන සිදුවේ. එහෙම නොවුනොත් අපේ ජීවිතේ දුවන්නේම වේදනා අනුව පහළ වෙන තණ්හාව තමයි. ඒක තමයි මෙතන මේ ආරෝහණ ක්‍රමයේ වේදනාපච්චය තණ්හා. ඊට පස්සේ තණ්හාවේ ස්වરૂපය මොකක්ද? ඒකට කියනවා භව නෙත්‍ය කියලා. භවය ඇති කිරීම කොනක් ඇති කරලා දෙනවා. ලොකු කොනක් නෑ මේ පුංචි කොනක් ඇති කරලා දෙනවා. ආනේ කොනේ තමයි
ඊගාව චිත්තක්ෂණ ඊගාව භව ගැට ගන්න තැන නිසා භවයට තෘෂ්ණාව කියන්නේ හේතු ලක්ෂණ හැම දෙයකටම බීජ බවටපත් වෙනවා හේතු බවටපත් වෙනවා තෘෂ්ණාවෙන් කියන්නේ ඒකයි. ඒ හේතු අපි ඇති කරගන්න හේතු පුඤ්ඤාභි සංඛාර අභුඤ්ඤාභි සංඛාර කියලා පින් පව වශයෙන් අපි දෙකට බෙදලා හිතන්නේ. ඒ මේ ඇතිගෙන හේතු අත්නාරින ගතිය. ඒ කියන්නේ ඒව පිළිබඳව මම කරගත්ත පින මම කරගත්ත පව කියලා ඒව අභිනන්දනය කරන අභිරති කරන ගතිය තමයි තෘෂ්ණාවෙන් ඇති කරන නිසා ලස්සන සම්බන්ධතාවයක් පෙන්වනවා විශේෂ දක්වන්නේ මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකම සංසාරේ හේතු දෙකක් මුල් දෙකක්. තෘෂ්ණාව ළඟ හේතුව අවිද්‍යාව ඈත තියෙන හේතුව කියලා කියන්නේ. ඒක විසුද්ධි මාර්ගයේ පෙන්නනවා ඇයි මේ මුලක් හොයන්න බැරි සංසාරේ සර්වඥාන්සේ මේ අවිද්‍යාවේ හේතුවක් මුලක් විදියට මෝහයේ තව මුලක් විදියට පෙන්නන්න හේතුව කියනකොට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක මෙන්න මෙහෙම මතක තියාගන්න පුළුවන් ප්‍රකාශයක් කරනවා. අපි කරන තාක්කල් අකුසල කර්ම. එහෙම නැත්නම් මේ සුගතියේ දුක්ගතියේ යන කර්ම කෙරෙන්නේ අවිද්‍යාව නිසා. ඒ සංසාරේ වැඩ. අපි කරන තාක්කල් කුසල කර්ම සුගතියේ යන කර්ම කෙරෙන්නේ තෘෂ්ණාව නිසා. එතකොට පහු කරන්නේ අවිද්‍යාව නිසා, පින් කරන්නේ තෘෂ්ණාව නිසා. ඒකේ තෘෂ්ණාව ටිකක් පැණි රස ගතියක් තියෙනවා. අවිද්‍යාවේ චිත්ත රසයක් තියෙනවා. මේ දෙකම කරන්නේ සංසාරේ වඩන. ඒක නිසා විශේෂයෙන්ම භව තෘෂ්ණාව. කාමන්තර වඩන එක අපි හොඳ සිටු තනතුරක් ලබන්න, රාජ්‍ය තනතුරක් ලබන්න, එහෙම නැත්නම් වෙන පොහොසත් තනතුර ලබන්න මේ පින්කම් කරනකොට ඒකේ තියෙන මේ මතු භව තෘෂ්ණාව කරේ යටි මේ ඇලීම තෘෂ්ණාව අපි වහලම ඒකේ නැති අවිද්‍යාව. මේ තෘෂ්ණාව කිරුවොත් මොකද අපි හොරකම් කරනවා? අපි දන් දෙන එක කරන්නේ. හරි මේක සාධාරණීකරණය කරනවා. ඒ කරන කින ඒකට හේතු වෙලා තියෙන අවිද්‍යාව. අපි ළඟ ඇති වෙන්න තියෙන හේතු කරුණු දැක්වීම කියලා මූල ධර්මයක් කිතුල් ගහක කියන එකක් කියන්න දෙයක් තියෙනවා. ඒ වගේ අපි මේ භව තෘෂ්ණාවෙන් අනන්ත සුගතිගාමී පින්කම් කරනවා. මේ යටි ගන්නවා මේකෙන් සංසාරේ වැඩෙනවා කියන්නේ. නමුත් අවිද්‍යාව එක වසක්. ඒ වගේම තමයි අවිද්‍යාවෙන් අකුසල කර්මයක් කරනවා. නොදැනුවත්කම නිසා ඕනෝම දෙයක් වෙච්චාවයි කියන අකුසල කර්ම කරනකොට ඒක තෘෂ්ණාවෙන් වසක්. තමන්ගේ පරු තමන්ට පේන්නේ. අනුකේරුවත් අපි මේ සුචරිතවාදී කුජේට දඬුවම් කරන්නයි නානා ප්‍රදේවල් කරනවා. තමන් එක කරනකොට ඒක බයිබලයේ සම්බන්ධ පරණ සිද්ධියක් තියෙනවා කතා කරලා ඒකදී ඉඳලා තියෙනවා මේ කතෝලික සභාවේ ගෝල්ගොතයි කියලා සාන්තුවරේ හරිම මානව හිතවාදී මිනිස්සේ එයා බොහොම සරල ජීවිතයක් ගත කරලා තියෙනවා. තියා දවසක් පල්ලියට ඇවිල්ලා තියෙන මිනිස්සුන්ට අපේලාදී පල්ලියේ මිනිස්සු වැඩි දන්නේ බාදිලි දන්නවා අද ගෝල්ගොතතුමා අපේ පල්ලියේ ඉන්නවා කියලා. එදාම ඒ ළමී වෛශ්‍ය කර්ම කරන නිසා ගහක බැඳලා ගල් ගහ මරන්න කීවෙලා දෙන දවසක්. මේ වෛශ්‍යවගෙන් ගහේ බැඳලා දැන් අපි මිනිස්සු ඔක්කොම ගල් අරගෙන ලැහැත්ලා ඉන්නවලු හරියට ඒ වෙලාවට ගල් ගහන මතලා. ඉතින් අර අම්මන්ගේ ගහේ බැලලා මොනවා ගාලා කෑ ගහනවලු තොප්පිමයි රැට එන්නේ මාව හම්බෙන්න දවල් දෙනවා ගල් ගහන්න. ඉතින් විශාල ගෝසක්. ඊට පස්සේ ගෝල්ගොතාට ඇහිලා තියෙන කාමරේ ඉන්නකොට මේ ගෝසාවක් පල්ලියේ මිදුලේ. මේ ආයෙත් පස්සේ එළියට එනකොටම ඔක්කොමලා දන්නවා මේ ගෝල්ගොතයි කියලා කියන්නේ බොහොම සදාචාරාත්මක මුරුදු ගතිය ඇති බොහෝ ගුණ සම්පන්න පුද්ගලයෙක්. එයා එළියට එනකොට අර සදාචාරාත්මක මිනිස්සු නැත්නම් අපි කියන සුචරිතවාදී වල බලන්න ස්වාමී මේ ගෑණි නිසා කිසිම දරුවකට මේ සුචරිතයක් කරන්නේ නැහැ හැදෙන කොල්ලෝ අමාරු වැඩ. ඥාන කොච්චර කිව්වත් හැදෙන්නේ කියලා හැදෙන්නේ. අපි ඒ නිසා බයිබලයේ තියෙන විදිහට ඒක පොතේ තියෙන ගල් ගහන මරනවා. ඒක ගෝල්ගොතයි වල ආත්මයේ තෝර තමයි කරන්නේ.
කල්ලාල් මරන්න ඕන. ඒක තමයි කරන් තියෙන්නේ. හැබැයි ඒ පොතේ කියලා තියෙන්නේ පිරිසුදු කෙනෙක් ගල ගන්නවා. ඒ නිසා කවුරු හරි කැමති නම් Tamanට විශ්වාස කරන තමයි පිරිසුදු කියලා ගල ගහන්නේ කියලා. අර ගල් බින්නට නැහැ. කිසි කෙනෙකුට නැහැ පිරිසුදු චරිතයක්. ඒ වුණාට අර පව් කාලයට ගල් ගහින්නට ඕන තරම් සුචරිතවාදී ඉන්නවා. ඔය සිද්ධිය තමයි අපේ ජීවිතේ පුරාම තියෙන්නේ. අපි කවදාකවත් අපේ තෘෂ්ණාවට අහුණාට පස්සේ, මාන්නයට අහුණාට පස්සේ, දෘෂ්ටියට අහුණාට පස්සේ අපි කරන බව පේන්නේ නැහැ. මේ අනුකරන බව දඬුවම් දෙන්න ඕනේ කියලා පෙරපාලන. ඒ මොකද ඒ දුක්චරිත කරනකොට එන අවිද්‍යාව අපේ තෘෂ්ණාවෙන් වසාරනවා. තෘෂ්ණාව කියන්නේ මගේ පවක ප්‍රශ්නයක් නෑ. මට වගේ තියෙන අනුන්ගේ පව තමයි. ඔන්න කාරණා කවදාකවත් මේ විහිළු කතා කියනකොට නම් අපිට ඇත්ත ඒක දිහා බලලා ගැඹුරු වටහා ගන්න බැරිත් නෑ. නමුත් සතියට අහුනේ නැත්තම් අපි විසින් අපි පිළිබඳව වෙනම නීති පද්ධතියකින් තමයි දඬුවම් පවුරන්නේ. ඒක නෙවෙයි අනුන්ට පද්ධතිය. ඒක වෙනම පද්ධතියක්. වෙනම නීති පද්ධතියක් තියෙනවා. ඒකම අපිට දඬුවම් කරනකොට අපි කියන්නේ අපි කෙරෙන්න අනුකම්පාව වේවි. අල්ලපු ගෙදරින් යන්න ගවර කරන්නේ. උන්වගේ කැට හරිම තුච්ච හැම කෙනෙකුටම අදාළ මේ ප්‍රපංචය. අනේ ප්‍රපංච කවදා හරි කවුරු හරි කියලා දුන්නොත් අපිට ඒ මනස සදාකාලික වෛරකාරී පාඩපත් වෙනවා. කවදාකවත් අපි කැමති නැහැ සත්‍යයට මොන දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ අපිට. උන්වහන්සේ සාමාන්‍ය කෙනෙක් පව් කරන්න එපා. පින් කරපල්ලා පංචිලෝට දෙන්න ආතසිල් කෙනෙක් කියලා දීලා සත්‍ය කියන කන්නාඩිය මොනට අර. අප්‍රමාදීව මේ දුක එනකොට බලන්න සැප එනකොට බලන්න හේතුව බලන්න කියනකොට අපිට හරියට මේ පිපිච්ච මලක් පොල් කටුවක ප්‍රත් වෙන ගිනි ගොඩකට දැම්මා වගේ මිලාන වෙලා යන පටන් ගන්නවා. අපි මොකක්ද මේ රංගපෑම ජීවිතේ. අනු වෙන එක හැන්දකින් බෙදනවා තමයි මේ කැන්දකින් බෙදෙනවා. අනු අපිට බෙදනකොට එක හැන්දකින් බලාපොරොත්තු වෙනවා අනුන්ට බෙදනකොට තව හැන්දකින් බලාපොරොත්තු වෙනවා. මේ දෙක අතර නැති මේ අවිද්‍යාවේ තෘෂ්ණාවේ දෙක වැඩ කරන හැටි මොනම තාලකින්වත් පරතෝ ഘോഷකින් තොරව අනුන් කියලා දීමකින් තොරව තේරෙන්න බෑ. අනුන් කියලා දුන්න නිවන් ලබන්න බෑ. අනුන් කියලා දීපදේ වටහා ගන්න සතිය තියෙනවා. Tamanගෙම කියලා වැරදි ටික තමයි දැනගෙන තියෙන්නේ. වැරදි හක දාන්න බෑ. මේ සෑම වැරද්දක්ම අපි ආප දාන්නේ එක්ක තෘෂ්ණාවට අහුවෙලා එක්ක අවිද්‍යාවට අහුවෙලා. වැරදි හක දාන්න නැතුව වැරදිදී අපි ස්වයං විවේචනය බලන්න එක්ක සතිය තියෙනවා. එහෙම නැත්නම් කැප නැතුව බලන්න පුළුවන් හොඳ ගුරුවරයෙක්. ගුරුවරයා අපි අහන්න. ඔය දෙකේදීම වෙන්නේ යටහත් සරෙන්ඩර්. ඔබ තමයි ජීවිතේම ලස්සන කරන එකම රහස. ඒ නිසා කියන්නේ ඔබ යමක් කරනකොට කිසිසේත්ම ප්‍රමාණයෙන් කරලා උත්පදිනේ කරපන්. ඒක කවදාකවත් මොකද බලාපොරොත්තු වෙන්නේ. ආනෝය කියන දන්නවනම් තණ්හාවට අපිට කරන්න දෙන්නේ නැහැ. තෘෂ්ණාව අපිව නාශලම දාගන්නේ ඔක අනිත් පැත්ත කරන්නේ. අපි කරනකොට අඩුවෙන්ම කරලා වැඩියෙන්ම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ආදී හත් දෙනායි කැඳ හැරී කතාව තියෙන්නේ. ආදී හත් දෙනාම ලෝභය. ඒකත් කරන් දවල් වල ගිහලා ඉඳාගෙන කාලා හැන්දාවට හත් දෙනෙක් එකතු වුණාලු අම්බලම. ඒක ඔක්කොම එකතුලා දරවයන් ඇවිල්ලා නිග්ගල් තියලා මුත්‍යා පොදලා කියලා කිව්වලු අපි ඔක්කොම එක්කනම් ආහාර පිටින්ට දාලා කැඳක් හදලා කට්ටිය කාලා විදියරෝ කියලා. ඔක්කොම වතුර බහිනකොට අර මුට්ටිය ළඟට ගිහිල්ලා තමන්ගේ මඩිසලෙන් හාල් මුට්ටක් ගන්නවා වගේ පෙන්නලා හාල් ගන්න නැතුව අරකට අත බෝල නිකන්. ඊගාවේ කරන් ගිහිල්ලා ඉවරලා දැන් අනිත් 6 දෙනාගේ මට බොන්න බැරිය කියලා එයා නිකන්. ඊගාවේ කරන් ගිහිල්ලා දැන් අනිත් කයින් පුළුවන් කියලා අන්තිම බලනකොට 7 දෙනාම මුට්ටිය බලන්නෙත් නැහැ. මුට්ටිය දැම්මා වගේ පෙන්න ඇවිල්ලා ඉතින් කට්ටිය කතා කරලා කැඳවමු කියලා ගිහලා බලන්න යනකොට එක්කෙනෙක් අදාන්නේ වතුර පැයි තියෙනවා. අනිවාර්යයෙන් තමන්ග කරන වෙලාවේදී තමන්ගේ කටයුත්ත නොකර ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කට්ටියක වැඩවලට කියන්නේ මොන ආදියක් නැහැ කැඳහැලිය වගේ තමයි. ඒ වගේ කරන්නේ තමයි කවදාකවත් තණ්හාවෙන් ගැලවෙන්නේ. මේ නිසා අපි සමාදාය සික්ඛත සික්ඛාවදේශ කියලා කවදාවත් සඳහන් කරනවා. ඔබ ඊළඟ සිල්පද සමාදානය.
කවුරුත් එනකන් කියන්නේ එපා. එහෙම කෙරුවොත් අවිද්‍යාව හෝ තෘෂ්ණාව යටගන්නවා. මේ සිල්පද ඉල්ලගෙන කරපන්. එතකොට කියන්නේ අටහක් පාක් කරනවා. මේ විදිහට කලියුත් කිරීමේදී ප්‍රමාණය නැතුව නොකලියුත් නොකිරීමේ ප්‍රමාණය දෙන්නේ නැතුව යනවනම් අපි තෘෂ්ණාව නතර වෙනවා කියලා කියන්න බෑ. තෘෂ්ණාව කරන වෙලාවෙදීම අපිට තේරෙන්න පටන් ගන්නවා අපි කරන මේ අපිව රවටා ගැනීම. ටික ටික තේරෙනවා මේක විතර දරන්න බැරි දෙයක් මනුස්ස ජීවිතේ. අපි කවදා හෝ දැනගත්තට පස්සේ අපි විතර අපේ මොඩකම විතර අපිට හතුරෙක් නෑ. දිසෝ දිසං යන්තං ගෛරා වේදීවාපන වේදිනා මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. තමන් වරදවාගත්ත චින්තනය සංකල්පේ විතර තමන්ට හානි කරන දෙයක් ලෝකයේ නැහැ. වෛරක්කාරයෙකුට යමක් කරනවා වේහා සමාන වේගයකට වැඩි වේගයක් මේ වරදියට වටහාගත්ත සංකල්ප අපිට කොහොමද? මෙන්න මේ සංකල්ප රින්ගන්නේ වෙන දේ වෙනකොටම මෙනෙහි නොකරොත් තමයි. වෙන දේ වෙනකොටම ආශ්වාසය එනකොටම ආශ්වාසය වශයෙන් ප්‍රශ්වාසය එනකොට ප්‍රශ්වාසය වශයෙන් මෙනෙහි කරනවා අතරමැද සංකල්ප රින්ගන්නේ ඉඩක් නැහැ. සංකල්ප රින්ගන්නේ තමයි. ඒ නිසා අපි පටන් ගන්නකොට පමණ ඒක දැනගෙන පටන් ගන්නවා. කරගෙන යනකොට ටිකින් ආශ්වාසයක් එනකොටම මෙනෙහි කරනවා. ප්‍රශ්වාසයක් එනකොටම මෙනෙහි කරනවා. ආශ්වාසය කරගෙන සාධ්‍යයක් ඇහෙනකොටම මෙනෙහි කරනවා. ප්‍රශ්වාසයක් එනකොටම මෙනෙහි කරනවා. කරගෙන යනකොට ඒ එන දේවල් වලින් අපිව විශ්වාසවන්ත මායා කරවන්න, නතු කරවන්න, විචාර කරවන්න තියෙන අඩුවේ. අන්න එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මෙතෙක්කල් අපේ පමාව අනුව විවිධාකාර සංකල්ප, රුචි අරුචිකම්, පෞරුෂත්ව, මිත්‍යා දෘෂ්ටි, තණ්හාමාන අතරමැදි අවස්ථාව ගත්තා. දැනුත් ගන්නවා වෙනස තියෙන දැන් ගන්න බව දානවා. මේක දැනගත්ත දවස් තමයි මේ සතිය මේ තණ්හ වේදනාව ආසතණ්හා පහළ වෙන්න පුළුවන් සතිය අනිත් පැත්තට ගන්නවා. මේ තණ්හාව ඇති වුණාට පස්සේ තණ්හාවට අපි ආශ කරන්නේ ඒක නොදැනුවත්කම නිසායි. අවිද්‍යාව නිසා. දැනගත්තා නම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා මෙන්න මේ අපි තණ්හාව අභිනන්දනය කරනවානේ. ඒ අභිනන්දනය කරන නිසා තණ්හාව කොච්චර කැතවැර කරුවත් අපිට එපා වෙන්නේ. අතීත ලක්ෂණයක් තියෙන තෘප්තිමත් වෙන්නේ. නමුත් කවදාවත් අපි දැනගත්තොත් මේක අසතිය නිසා මිත්‍යා සංකල්ප නිසා වෙන්නේ කියලා අපිට තේරෙන පටන් අර ගන්නවා මේක ඇහිගල් කූඩයක් වතුර පුරවන්න හදනවා වගේ තෘප්තිමත් කරන්න බැරි දෙයක් මේ ඇහැ ප්‍රෝමයි කියලා කියන්නේ. රූපවලින් කන ප්‍රෝමයි කියලා කියන්නේ ශබ්දවලින් නාසය ප්‍රෝමයි කියලා කියන්නේ ගන්ධ රස ගන්ධ සුවඳින් කට ප්‍රෝමයි කියලා කියන්නේ රසවලින් කය ප්‍රෝමයි කියලා කියන්නේ සුඛභෝගී යාන වාහන වලින් එතකොට මෙතවලින් කාදාවක් කියන්නේ. ඒ නිසා ඒකදී මේ මූලික අවශ්‍යතාවයන් වලට බහින්න ප්‍රයෝජනෙයි ගලපලා වැඩ කරලා මේවා කොහොමද මේක කල්ප මේ අරගෙන ආවේ කියලා බලන්න අලුතෙන් අපි රූප බලන ආසාව වෙනකොට සද්ධාහන් දෙනකොට ඌ වෙන්න ඇරලා බලකන්න යන්න බෑ. වෙන්න ඇරලා කොහොමද අසතියේ නැත්තම් අවිද්‍යාවෙන් මේක පෝෂණය වෙන්නේ නැති විද්‍යාවෙන් සතිය එනකොට මේවා බොළඳ බව පුස් බව තේරෙන්න පටන් ගත්තොත් මේ තණ්හා කරවස්තු නිතර ඇසුරු කිරීම ආශයනේ කැටලන්න බෑ. පාටියන්නේ පුරුද්දට යාළුවොත් එක්ක තියෙන ගනුදෙනු නතර වෙනවා. අනිවාර්යෙන් කරන්න ඕනේ රේඩියෝ පත්‍ර බැලුවි. ටික නතර කරගන්න පුළුවන් වෙනවා. කරගෙන යනකොට ඉතුරු වෙන කාලේ හම් වෙනක නැති වෙන්නේ කවදාකවත් එපා පෙළෙන ව්‍යාපාරයක් කරන්නේ. මේ කාලේ නැවත භාවනාවටම දානවා නම් එන්නේ මේ අනවශ්‍ය සුඛභෝගී හානිකර දේවල් අනු කරලා ඉතුරු කාලේ ටික දානකොට අපිට අපිත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවා. මම දැන් මෙතන ඉන්න වෙලාව වැඩි වෙනකොට ජීවන රටාවේ සෑහෙන රුචි අරුචිකම් වල සෑහෙන වෙනසක් වෙනවා. එතකොට උපාදානියට හේතු වෙන්නේ තණ්හා කර වස්තු ළඟ ඇසුරු කිරීම. තණ්හාව අභිනන්දන කරන වස්තු ගතියක් තියෙනවා. ඒකට ඇලෙන ගතියක් තියෙනවා තෘප්තිමත් කරන්නේ. ඒකම කරකට ඉන්නේ. එතනින් කඩා ගන්න පුළුවන් වුණොත් මේ පුරෝගතත් අබ්බැහියටත් අපි කරන නාස්තිය. මේ රටවල් වල තියෙන කන්සියුමරයිසේෂන්. සාපේ වගේ කියනවා, ගේනවා,
මිනිස්සේ කාලේ වලට විලිකොන ප්‍රදේශය බලන්න. විශේෂයෙන්ම ඔය මේ මැක්ඩොනල්ඩ් එකට ගිහිල්ලා හරි සබ්වේ එකට ගිහිල්ලා හරි ආක දාන ප්ලාස්ටික් කැලි ප්‍රදේශي කොහොමද දෙන්නේ? කිසි කෙනෙක් වගේ කියන්නේ අපිට නේද සුකෝබෝගේ 5 star system එක කියලා හිතන්න. වැද්දෙක් දැක්කම මූණට කියලා. වැද්ද කවදාකවත් පරිසරය කියලා කියන්නේ. උචින් බදලා තියලා වැත්තකට උන. මේකේම මේ පොළොවට තියෙන දේවල් තේරෙම උඩට අරගෙන මතු පිට සම්පූර්ණයෙන් පොළොව කෙලෙසලා මාළියට මන්දිරෙකට ඉන්න බැලුවා ඒකත් කෙලෙසලා. හුස්ම ගන්න බැලුවා වාතයක් කෙලෙසලා. අවුවත් නරකවන ගන්නකොට පරිසරයක් කෙලෙසලා බොන්න බෑ වතුර ටිකක් ඒ තරමට කෙලෙසලා අපි කියන සිස්ටයි කියන්නේ. සිස්ටයි තුච්චයි කියන්නේ. ඉතින් මේකේ තේරුම් අරගෙන අපි මේ වගේ මන්දියස්තකාරක වෙනවා කියනවා. ප්‍රයෝජන ගන්න වැඩ කරනකොට මේ මත උපාදාන කරන වැඩ කරන ගැතිය වෙනවා. උපාදානයේ හේතුව රාස කරන වස්තු නැවත නැවත ඇස්තු කිරීම. කොච්චර මේක භයානකද කියලා කියනවනම් ඔය කැමති නැහැ නෝ කියනවාට අම්මත් එක්කුණත් උනට ගෑස් වෙනකොට අම්මව රමණය කරන්න හිතෙනවා කියලා බුදුරජාණන් දේශනා කරා. මේ වෙලා තියෙන බුදුරජාණන් කාලේ අම්මයි පුතයි දෙන්නම එක ගැන වස්වසලා කොහොමද වැඩි ඇසුරු කිරීමේ මාතෘ ගෞරවය නැතුව දෙන්න සම්බෝධියටපත් කරනවා. අපිට ඔබ හරි ලැජ්ජයි කියන්නේ මම සිංහ භාවයේ සිංහ ජීවිතේ තියන ඔය වැඩේ කෙරුවා නම් සිංහල ජාතියක් නෑ. අපි ඇවිල්ලා තියෙන හිතින් තමයි. මොකද හේතුව උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ආශ කරන වස්තු බල බල ඉන්නකොට අර සීමා මරියාදාවල් පයින්. පැනල මාසිය ඔය මොකක්ද? ඒ නිසා අපි ඊට ඉස්සර වෙලා ඒවා බයන කරන ළඟ හිටියොත් තමයි කියලා දුරින් දුරවන් කියනවා මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න යන්න එපා කියලා. නමුත් ඇසුරු කෙරුවාට පස්සේ වැට්ටොල් වලට ගින්දර ලං වුණාට පස්සේ ගිනි තියන්න ඕනේ නෑ ගිනි ගන්නවා. ආනික දැනගෙන තමයි වේදනාව මත්තනේ තණ්හාව දැනගෙන අපි මොඩරේට් වෙනවා කියලා නැත්නම් මධ්‍යස්ථ වෙනවා. ප්‍රයෝජන හලකලා වැඩ කරනවා. එතන මූලික අවශ්‍යතාවයන්ට වැඩ කරන්න පටන් ගත්තොත් ඒ කාම වස්තු තැදීසේ ඇසුරු කිරීම පරිරූපාදානයේ ටික ටික අඩු වෙනකොට තණ්හාව අනිවාර්යයෙන් උපාදානයට යනවා කියන එක දැඩි බැඳීමකට යනවා කියන එක කතාවක්. ඉන්සන් ගැටේ ලිහෙන්නේ වේදනාවක් තණ්හාවක් තමයි. ඒක දුරුවන් වීමෙන් තමයි ඒ උපාදාන මට්ටමට යන්න දෙන්නට රැක ගන්න පුළුවන්. උපාදාන මට්ටමට යන්න නැති වෙන්න නම් අපි ලෝකෙට ප්‍රධාන වශයෙන් බදලා තියෙනවා. මේ ඥාති පරිවර්තයක් භෝග පරිවර්තයක් විතර කල්පනා කරනවා. තරවචනanse මේ ගීගේ හැරයන් ගැන කතා කරන්නේ අප්පං වා මහන්තං වා ඥාති පරිවර්තං පාරයි. අප්පං වා මහන්තං වා භෝග පරිවර්තං පාරයි. ස්වල්පෝ හෝ වේවා මහත්ෝ වේවා නැති සතහැරලා. ස්වල්පෝ හෝ වේවා පහත්ෝ වේවා වස්තු භෝග අතහැරලා ගීගේ හැරයයි කියන්නේ. ඔය දෙක තමයි සංසාරේ වෙන කොපුලේ. මේක සමාජ විරෝධී වෙනවා ඕවාගේ තියෙන නරක කතා කරන්න පටන් ගන්නවා. ඔක තියෙන නරක නෙමෙයි කතා කරන්නේ ඕනෑමට වැඩි විහෙසක ස්වරූපයක. දැඩි බන්ධන තියාගත්ත බුදුරජාණන් වහන්සේට බෑ අපිව ගන්න. කොයිතරම් භාවනා කරත් බෑ. ඒ නිසා ඒවනේ පරෝජනේ සලකලා ඥාති විශේෂ පැවතිතු ආකාරයක් තියෙනවා. ඒක මිසෙන් එහාට ඕනේ නෑ. වස්තු විශේෂ පැවතිතු ආකාරයක් තියෙනවා. ඒක මිස ඊට එහාට ඕනේ නෑ කිව්වොත් තෘෂ්ණාව නිසා උපාදාන කිරීම. දැඩි බන්ධන අඩු කරන පටන් ගන්නකොට භාවයේ කැඩීම විතරක් නෙවෙයි මෙලොව වශයෙන්ම පුදුමාකාර නිස්සාරණ සුඛයක්. ඒ නිස්සාරණ සුඛය කියන්නේ දිහිගේ කිනිගයක් වාගේ ඒකේ බොහෝම දුවිලි සහිතයි. පැවිද්ද නැත්නම් මේ අපි කියන අභිනිෂ්ක්‍රමණය දැන් දවස් 10ක් අපි යම් ප්‍රමාණයකට නෑදෑයන්ගේ වස්තු ලිමෙන් කළ ගත කරනකොට ඇතිවෙච්ච සත්‍ය අභ්‍යාවකාරය. අබ්බෝ කාකෝ පම්පච්චා. ඊකින් එක්වීම අභ්‍යාවකාරය. කරා සම්බාධෝ කරාසෝ රජාපතෝ. ජීගේ වාසිය සම්බාධ සහිතයි. රජාපතෝ කියන්නේ දුවිලි ආකීම. ආනෝක දැනගෙන වැඩ කරන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. කොස් කපනකොට පොල්දෙස් ගන්න කොහොමද දන්නකොස් කියන්නේ කොහොල්ලා කියලා. කොහොල්ලා ගලවන්න ලේසි. 230 ගන්න නෙමෙයි 120 නෙමෙයි
ඒ ලොකු කරන්ට් එකක් කමන්නේ අතට රබර් ග්ලව්ස් දෙකක් දාගත්තට පස්සේ අත ගාවට පදින්නේ. ඒ වගේ කරන සෑම කටයුත්තකම සතියෙන් කරනවා නම් අප්‍රමාදීව කරනවා නම් කෙලස් බරිත දෙයක් කරා. එහෙම නැත්නම් පින්බර දෙයක් කරා දෙකම දාගන්න නරකයි. දෙක කොයි එක ගැහුව තණ්හාවෙන් උපාදාන වෙනවා කියන කතාව තියෙනවා. ඒක නිසා ඔය අපේ ශාසනයේ වැඩියෙන්ම බරවත්ම අභිනිෂ්ක්‍ර කරපු හාමුදුරුවෝ සඳහන් කරන කෙනේ රට්ටපාලහාමුදුරුවෝ. රට්ටපාලහාමුදුරුවෝ කියලා කියන්නේ ඒ ගෙදරට එකම පිළිගන්නවා. අම්මගේ පරම්පරාවෙන් මුදල් 7ක් තිබිලා තියෙනවා. අම්මගේ අත්තම්මගේ ඒ පරම්පරාව. තාත්තගේ පරම්පරාවන අත්තමුත්ත ගිත්තගිරිගිත්ත දත්තබනත්ත ගිරිකෑමුත්තයි කියලා කියන්නේ අත්මුතු පරම්පරාවක වස්තු කියලා. ඒ නිසා කොහොමද බලන්නේ කියන මේ දරුවා මේ වස්තුව දැකගෙන ඉදිරියට මේක පරම්පරාව ගෙනියන්නේ කියලා. හදිසිය දවසක සල්පිලට ගිය වෙලාවෙදී ධර්මචර්යාංශේ වරහාන අහනවා. ආරම්භනකොට හිතුවලු මුන්නාවස්තේ කියන්නේ අත්තක් තියෙන හැබැයි මේ ගෙදරින් එන්න මේක කරන්න බෑ. මේ කියන පිරිසිදු කම ගෙදරේම කරන්න බෑ. ඉතින් යාගේ කර්ම වයසට මේක පුදුමයි වැඩිච්ච එක පෙර කරපිනිසා නැති ගෙදර ගිහලා අම්මට තාත්තට කියලා කියනවා. අම්මේ තාත්තා මම බුදුමන ඇහුවා මේක හරියනවා මට හැකියට හරියනවා. මේ පිරිසිදු බ්‍රහ්මචාරිය දෙකේම කරන්න බෑ. ඒ නිසා මට උඹ කැමති නම් මට පරිදි කවදද දෙන්නේ. අම්මයි තාත්තයි කියනවා ඔබ මැරුණත් අපි බෙන් ඉන්නේ කනගාටුවෙන් පණ තියෙන කාලේ බෙන් ඉන්නවා කියන එක අහන්නත් එපා වෙන්නේ නැහැ. ඉතරයි කියන්නේ. ඊට පස්සේ මෙයා දෙමෙන් හැරලා කියලා දෙන අම්මලා තාත්තලා හිතට අමාරුයි. නමුත් මට බණ ඇහුණා නම් මට කියන්නේ මෙච්චරයි මේ භ්‍රමචර්ය රකින්න නම් මේ ජීවිත කරදරයි. මේ අම්මලා තාත්තලා දෙවෙනි හැරේට කිල්ලුවයි කියලා හිතලා. පළවෙනි ආමද කරන මට අවස්ථාවක් දෙන්න. සම්මය තාත්තලා කියලා කියනවා කොහොමද? ඔබ හදිසි මරණකින් දරුණක් අපි කනගාටු වෙනවා දරුවෝ. එහෙම කෙනෙක් සම්පූර්ණ ගෙඩිය පිටින් ඉඳලා කොහොමද වෙන්නේ? ඒක තුන්වෙනි හැරේට කිල්ලුවා. තුන්වෙනි හැරේට කිල්ලුවාට පස්සේ එතකට සම්පූර්ණ හිතුමාල්ගාවේ යම්මයි තාත්තා කතා කරන තරම තිබුණලු කලාවේලු නැති තරම. ඒක සාමාන්‍ය මැටි බෝල. එතන වැටිලා ගිහවලු මම මේකට මැරිච්චාවයි නැගිටින්නේ. ඉතින් අම්මලාත්ලා හිතුවලු ඔය කෑගරුවට බඩගිනි වෙනකොට නැගිටින්නේ. දවසක් බැලුවා දෙකක් බැලුවා තුනක් බැලුවා තුන්වෙනි දවසේ නැගිටින්නේ නැහැ. ඊට පස්සේ අම්මලා තාත්තා කරගන්න දෙයක් නැහැ. යාගේ අඹුවට කතා කරන්න නැගිටින්න කියලා බෑ. ඊපස්සේ ආවන්ට එන්නේ කියලා. කතා කරලා කියනවා මම විදාල මරණයක් වෙන්න හදන්නේ. මම ඉල්ලන්නේ දෙන්නත් බෑ දැන් උපවාසයක්. ඊට පස්සේ යාළුවෝ කතා කරලා කියනවා දැන් තුන්වෙනි දවසේ ඉන්නේ කාලත් නැහැ පිළත් නැහැ මොනකට පරිමෝදලත් නැහැ. ඉතින් තමයි අම්මයි තාත්තයි නරකක් නෙවෙයි කියන්නේ සලකා බලන්න. ඒක මොනම විදිහකට නෑ බෑ කියලා නෑ මොකක්වත් නෑ හා කියන්නේ නෑ. ඉතින් යාළුවෝ පැත්තකට ගිහලා කතා කරලා කිව්වලු දැන් මේ මිනිස්සුන් මෙතන හිටියොත් ඉන්න දැඩි අදිෂ්ඨානය නිසා නේද? අම්මලා තාත්තලා කිව්වලු මෙහෙම කරා. මේ මිනිස්සුන්ට දැන් ඔය දැඩි ආසාවක් නැතිනම් ඔක් කිව්වට ඔක් කෙරෙන්නේ නෑ. ඊළ දුරු හරි. ඒක නිසා පැවිදි අපි උත්සාහ කරන්න කිව්වලු පැවිදුණාට පස්සේ මේ දැන් තියෙන ආසාව කඩමු. හරිම කියලා. ඒකේ පරණ අඹුවයි තාලු ඔක්කොම එකතු වෙලා එහෙනම් අකමැත්තෙන් පැවිදි කෙරෙන්නේ. මේකට බලහම දැනගන්නවා මේක මේ නිවන් ලැබුවට වැඩි අමාරු දිනුවක් කියලා. පලාතකට පේන්නේ නැති පැත්තකට ඈත දුර බහගෙන යනවා සම්පූර්ණයෙන්ම නොදන්න ධර්මයකට. ඉන්න නෑ මේක සම්පූර්ණ බණවරණා කරනවා. කටලා ඒ ස්වාමීන් වහන්සේ හැබැයි ප්‍රතිපල කරන්නේ රහත් භාවයට පත් වුණාට පස්සේ ආයශරයක් ගෙදරෙනවා. ගෙදර ආවට පස්සේ ඒ රට්ටපාල කෝරගේ රාජ්‍යයේ රජු හොඳට ධන සිටුකවුවා. පස්සේ රජුගේ මාලිගාවට උයනේ නතර. පස්සේ රජු ගිහලා ආරාධනා කරන මාලිගාවට ගිහින් නෑ අපි කැලේ ඉන්නේ හොඳයි ගෙවල් වලට එන්නේ නෑ කියලා බෑ. ඊට පස්සේ කතා කරලා රජු කියනවා දැන් ඔබතුමා මේ කරපු වැඩෙන් ආ විශාල මේ රටම කල්බිලා තියෙනවා. මෙච්චර සර සම්පතක් අතහැරලා ගිහින් මෙයාගේ ජීවිතය ගත කරනවා මොකද? එහෙම කරන්න හේතුව මොකද? ඒකේ රටපරහඳුවේ කොරගේ රජතුමාට එයා මේ ජීවිතය දිහා දකින්න හැටි පිළිබඳව
කියනවා. ඒක සාමාන්‍ය කියන්නේ මේ කාමයේ තියෙන ආදීනව වෙනකොට ඒකම කතා කරලා කියනවා උපනියති ලෝකෝ අද්දු. මේ ලෝකයේ තනපත් ස්පාසුවක් නැහැ. මරන්න ඉන්න ආරගේ කවකාලට ඇදෙනකොට කවගහක ස්ථානට ඇදගෙන යනකොට නිතරම අර්ගකට කිසිම ස්පාසුවක් ඒ ආමල මොහොතේ බත් කනකොට වැලි කරනකොට මොනවා කරනකොටවත් මට නිදහසක් පවු නොවේ අකුසල නොවේ කියලා එකම චිත්තක්ෂණයක් අද්දු. ධ්‍රුව කියලා කියන්නේ ද්‍රවයට ලෝකේ කරගෙනවට නිශ්චලව තියෙන ද්‍රවය. නිරක්ෂකම හයියෙන් කරගෙන. අන්නේම නිශ්චල තනක් නෙකේ. අද්දුවයි. හැම චිත්තක්ෂණයකම කෙලස් බලන. ඒ නිසා මට දැනෙන එක දැවෙන තනක් විදියට. ඒ වගේම එතුමා සඳහන් කරනවා අත්තානෝ ලෝකේ ආනිබිස්සරෝ. කිසිම ආරසාවක් දෙන්න පුළුවන් කෙනෙක් නෑ. අනිත් මේ සත්‍යය පවට බයයි. ඒ නිසා මේ පවට බය නැති ඔබ නිවන් දකින්නකම් මෙතන හිටපන් කියලා රජ කෙනෙකුට සීතුවෙකුට බ්‍රහ්මණයෙකුට මාරයෙකුට කිසිම කෙනෙකුට අපිට පව නොවේ හිඳ කියලා දෙන්න පුළුවන් ආරක්ෂක ස්ථානයක් ලෝකේ. අනබිස්සරෝ කිසි කෙනෙකුට මේකේ අධිකාරී ශක්තියක් නැහැ. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නැහැ. දැන් පැහැදිලිවම සඳහන් කරනවා මානව බලයෙන් මට කරන්න දෙයක් නෑ. අපේ හදවතේ කිසි වෙලාවක මම ගැලවුම් කාර්යය මාව සාධනයන් ඒකට මම ඔබ විමුක්තියටපත් කරනවා කියන විමුක්තිදායකෙක් නෑ. ඔන්නෝකේ අනබිස්තරයි. මේකේ කිසිම අධිකාරී ශක්තියක් මට ගන්න බෑ. බලන්න තේරෙනවා ඔබලා දෙවියන්. ලෝකේ මොනක්වත් නෑ. ඒක මේ රටවල් වලට කියන්නේ අත්තානෝ ලෝකේ අනබිස්තරෝ. කිසිම ආරක්ෂාවක් නැහැ. අපිට ආරක්ෂා දෙන්න පුළුවන් බලවේගයක් කොට ඇත්තේ. ඒ වගේ අස්සකෝ ලෝකේ සබ්බම් පහය ගමනිය. මට අයිති කියලා මුළු භූමි පුරාතන ප්‍රතිලක්ෂයක් නැහැ. නොහේම දාලා යන්න. මේ කොච්චර බදාගෙන හිටියද මේක අස්සකෝ සක කියලා කියන්නේ මගේ මට කියන දෙයක් නැහැ. සබ්බම් පහය ගමනිය. අසහන අඬවල අතහරින්න යන්නේ. මේ තමයි ලෝකෙම මොකද හැටි. ඒ වගේම මොනවද කරන ඕනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. මේක හැමදාම හිගනිකක් එක එකක් ඇති කියලා නෑ. සදාකාලික වුණ භාවයක් තියෙනවා. ඒ වගේම අතිත්තයි අතෘප්ති කරනවා. මේක මට ඇති කියලා අහවල් තැනකට ගියේ කෝටිපති. එනකන් අච්චරක් මගේ අන්තපුර ස්ත්‍රීන් ඉන්න ඇති කියපු කෙනෙක්. නැත්නම් මට මෙච්චර සැප මෙච්චර දානමාන ඇති කියපු මිනිහෙක් ලෝකේ නැහැ. අතිත්තු කාමදාසු විශේෂ සිද්ධාම රජවරු වගේ හිටියට කාමරාජිනීගේ කාමරාජධානී බත් බැලේ කඹුරා උදේ ඉඳලා හැන්දෑවකම් කරන්නේ කාමර කඹුරා. ඊට පස්සේ රජවරු කියලා මෙහෙම කිව්වේ මම මොකටද මේ ජීවිතේ ඉන්නේ කියලා. ඒක රජුව අභියෝග කරනවා. ඇයි එහෙම කියන්නේ? බලන්න මම කොච්චර සැපේදී කොහොමද කියන්නේ? එතකොට අහනවා රජුගෙන් අහනවා මේ ඌනෝ ලෝකෝ ගැන මට නෑ මට පිළිචිකක් තියෙනවා. මම බොහෝ සතුටුයි. මම නේ රටේ රජුගේ. ඒකට ඔයයි මේ අතපල ස්වාමීන් වහන්සේ අහනවා හොඳයි මහරජාණන් ඔබතුමායි කෝරාවේ රාජ්‍යයේ. ඕකෙන් දකුණු දිසින් හෝ උතුරු දිසින් හෝ දකුණු නැගෙනහිරින් හෝ බටහිරින් ඊටාම දුර්වල ඒ වගේම හොඳ ශාස්ත්‍රීය රටක් තියෙනවා. රජවරු අතර කැටුමක් තියෙන නිසා රට හොඳට පිළිලා තියෙන්නේ ගැහුවොත් අල්ලගන්න පුළුවන් කියලා වැද්දෙක් ඇවිල්ලා ඔබතුමාට කිව්වොත්. අසවලට බොග්ලීසින් අල්ලන්න පුළුවන් ඒක මෙච්චර භවෝග සම්පන්න මොකද කරන්නේ මම බහන්නේ. ඕකට තමයි මම කියන්නේ ඌන බහන්නේ කියලා. ඔබට ඇත්තටම ඔබතුමාට දැන මොකටද රටවල් අල්ලන්නේ? ඒ නිසා කවදාකවත් ඔබට ඌන නැහැ කියන්න බෑ. ඒ වගේම අපිට කියන්න තෘප්තිමත් කියලා හිතුවොත් තෘප්තිමත් කියලා. ඊළඟ දවල්ට කාපුණේ රැයට කන්නේ. දවල්ට හොඳට කන්න ගියාම පැලෙන්නේ. රැයට කනකොට තෘප්තිය ඉවරයි. ආයෙ රැයට කනවා. කොයි දේවල් පිළිවෙල. එහට කොච්චර ලෝකේ තියෙන හොඳම දේ කියනවා. ඊගාවදී බලන්න ආයෙ පුරුද්දයි. කන්න කොච්චර වටිනා සත්‍ය ඇස්සුවා ආයෙ සත්‍ය අහන්න ලෑස්ති. හැම ඉදුරෙකම හිතල් කෝලයක් වගේ කොච්චර පිළිවෙලක් ඉවරයි.
ඊට පස්සේ රජුරෝ කියලා දෙනවා මම කාගේවත් 16ක් නෙමෙයි කාමදායකම් කරන්නේ. ඒක රජුගෙන් අහනවා ඔබතුමාගේ රාජ්‍යයේ අන්තපුරයේ කී දෙනෙක් ඉන්නවා? රජුගේ ඇඟිලි මදි ගන්න කියන්නේ. එතකොට කියනවා ඒ වුණත් තීගේ ප්‍රාන්ත රාජ්‍යයක ඉතාම සුරුකේ කාන්තාවක් කියනවා. බැලු විවාහකයි පුරුෂයාගේ දුරලයි. කියලා ආනතුරු මොකද කරන්නේ? මොනින් හරි නරගෙන පුරුෂයා ඉදිරියට දාලා ඉතියව ගන්න. ඕකට තමයි කියන්නේ කාමදාසය කියලා. පෙළ දුන්නට පස්සේ ඒ රජුරෝ ඉතින් කතා වෙන කෙනෙක් කියන කතා කරා නම් රජුරෝ රාජදඬුවම් කරනවා. මේ රටපාල හාමුදුරුවෝ නිසා රජුරෝ බාරගන්නවා. ඉතින් සර්වඥාගේ මොනවාක්වත් කොට සම්බන්ධ වෙන්නේ මේ සර්වඥාගේ දන්නවා මේ රටපාල කුමාරගේ මේ බණ හිතා රජුරන්ට තේරුණා කියලා. අන්තිමට ඒක රටපාල සූත්‍රය කියලා මෛත්‍රීනිකාය සඳහන් වෙලා තියෙනවා. මේ කාමයේ අතින් අපි කොඩි දාන්න හැදුවට කවමදාක මේ ලෝකෙින් නාටකකාරයෙක් එක්ක අපිට තැනකට එන්න බෑ. අපිට කරන්න පුළුවන් මේගොල්ලෝ නටන පද ටික නටන එක විතරයි. ඔක තේරුම් ගන්න මේ කාමයේ හේතු වෙන්නේ වේදනාවයි. ඔන්න වේදනාව පිනවන්නේ මේ තේරම කාමරාපත්‍ය කියලා. වේදනාව පිනවන අවබෝධයක් ඇති කරගන්න ඒ කාමයක් පිළිබඳව ඇත්තා වූ අභිරතිය නෑර බදාගෙන කරන ගතිය තේරෙන්න පටන් ගන්න මේක ඔක්කොම නටවන්නේ වේදනාව. වේදනාව පිළිබඳ වේදී පහළ වෙච්ච දවසට වේදනාපච්චය තණ්හා වෙනකොට මේක පිළිබඳව ප්‍රඥාව පහළ වෙනවා. එහෙම පාන වේදනා වස්තු මේ සමාවෙන කාම වස්තු දෙල්ලා හැන්දරන කල්ලා කරන බදාගෙන යන ගතිය කෙරේ. එතකොට බැරි වෙනවා වේදනාව මතින් ඇතිවෙච්ච තණ්හාවට උපාදාන ඇතිවීමේ ශක්තිය නැති. නමුත් මේ වේදනා තණ්හාව නැති කරනවා කියලා ලබනාත්ම ලබ සැපපිනිස මේ ආත්ම දන් දෙන එක වක්‍රෝත්යෙන් ඒතරගන්න. එහෙම නැත්නම් එහෙම දේවල් කරගන්න බැරි කෙනා මරණ විනාශ කරනවා කියන විභව තණ්හා ඒ වක්‍රෝත්යෙන් තණ්හාවට වැඩ කරනවා. ඒ හේතුව මොකද? එවැනි දේවල් වලින් බලාපොරොත්තු වෙච්ච කෙනා මේ වේදනාව දැකලා නෙවෙයි වැඩේ කරන්නේ. වේදනාව දැකලා තණ්හාව තේරුම් ගත්තොත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනේම මුල ඉඳලා. එතකොට ඒක කියලා මේ කාම වස්තු ඇසුරු කිරීම නම් නැත්නම් ඇසුරු කිරීමෙන් වෙන්න පුළුවන් උපාදානය. ටිකෙන් දුවන් කියන තමයි. ඒක තමයි සාමාන්‍ය අභිනිෂ්ක්‍මණය කියන්නේ. නිස්සාරණය කියන්නේ. නමුත් මේ නිස්සාරණ කෙරුවට වැඩක් නැහැ. වේදනාව පිළිබඳව කියවක් නැතුව තෘෂ්ණාව පිළිබඳව කියවක් නැතුව. එනිසා දීගෙදර හිටියා කාමවත්ව ආශ්‍රය කළා. අපි සත්‍යමත් වෙනවනම් එහෙම නැත්නම් අපි කියනවා අප්‍රමාදීව කටයුතු කරනවනම් මේ කාමයට කරන පරිදිද කාමයට කරන කැම්බෙදිද කාමයට කරන බද්දලක දාසභාවය තේරුම් ගන්න දවස් තමයි අපිට සරුවචනාංශේ කොච්චරනම් විමුක්තිදායකයන් වහන්සේලාමද උන්වහන්සේ සඳහන් කරන්නේ මම හරියට කැලේ අලුත් තනකොළ හොයා කකා ඇවිදින මුව බොව්වෙකුසේ කිසිවෙකුට බැලකම් මොකද ලෝකේ සැරිලා අනිත් සේරම බැලේ මොකද මේ තණ්හාවට දාලා කරන්නේ ඒ කැතම බැලකම තමයි ආමුදුර රසාව කරන්නේ ඒකට ලංකාවේ ඒ තරමටම ජීවිතේ මොකද වෙන මොනකටද බඩ විතරයි එහෙම නැත්නම් මේ කාමයේ වේදනාවට ආසාව නිසා නිසා මේ වගේ දුරදිග අනිවාර්යයෙන් මේ උපාදාන වෙලා භව ජාත්‍ය ජරාමරණ නැතිවෙන්නේ චරම තේරුම් ගන්න අමාරුනේ අපිට තේරුම් ගන්න පුළුවන් වේදනාව පිළිබඳ හරි හැඟීමක් පහළ වෙනවනම් මේ පුද්ගලයා මූලික අවශ්‍යතාවයන් වලට බයි උපයෝගීතාවයේ ප්‍රෝජනේ දාලා වැඩ කරන තැනට එනකොට ඔය ස්කවුට් ක්‍රමයේ තියෙන වේදික කවසාන තුමැති කර ඒක ලබවතන ගැට කරු මේ බික්කු ශාසනය කියන අන්නේගේ වටිනාකම තියෙනවා ඒක ගියන ගොඩාක් හැදෙනවා හැදගැහෙනකොට මේ අනවශ්‍ය බොරු සෝබන නැති නමුත් ඒක මේ කියා ගන්නට නෙවෙයි හොඳට සතිය කරගෙන යනවනම් නොහිතුවත් සිද්ධ වෙනවා එහෙම වෙන්නේ නැතුව ඊගාවාත්මේ නැති කරනවා කියන එක ජාති නැති කරනවා කියනවා මේ ඇතුලේ ජාති දුක නැති කරන්න මොනම නාටකයක් නැහැ ඒක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් මේක බාර ගන්න ඕනේ මේක කියලා තියෙන පෙර ආත්ම නිසා මොකද එකක් වගේ බලා ගන්න පුළුවන් මරණ චිත්තක්ෂණය ආය භවයක්
තණ්හා කාමක භව තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ තුන දෙන්නේ නැතුව එළමිච්ච දුක් ටික විඳගෙන එළමිච්ච වේදනා ටික විඳගෙන හිටියොත් අලුතෙන් කර්ම රැසන කර ඉදාර පුළුවන් අපිට උදාහරණ අනේක ජාති සංසාරයන් සඳහා විසංගණේ විසංගහ කාරණා වේදන්තු දුක්ඛා ජාති පුනප්පුන. එහෙම නැතුව මේ දැනට එන දුක් නැති කරන්න ආගම ගන්න එපා. මේ සතිය ගන්න එපා. එහෙම නැත්නම් මේ අප්‍රමාදේ ගන්න. ඒක කවදාකවත් කරන්න බෑ. සර්වඥාන්සේට අවසාන භවයේ වේදනා 12ක් දීලා තියෙනවා. මොකක්ද වාචේ පිටුවන්තාවේ සියලු ඇට බත්තර ධර්මයට පුංචි කරන්නේ කුටි කාලා. අපිට කියන්න බෑ අපි මේ භාවනා කරන තරක නැතිනම් මේක නැතිනම් නේද? එහෙම වුණත් ඒ වගේ සම්පූර්ණතාවකාරක දේවල්. අපි උත්සාහ කරන්නේ මොකටද? මේ තෘෂ්ණාව නිසා උපාදාන නිසා කියන භවයේ කඩලා භවයේ නිසා කියන මතු જાතිය නැති කරන්නේ කමේ જાතිය නැති කරන්නේ. ජීසා භාවනා කරන්න ඇත්තෝ මේ අනවශ්‍ය භාවනාවෙන් කරන දෙලසෝකී පිච්චා අනුගේ හික්කේවීම වගේ ලාමක දේවල් වලට යන්න දෙන්නවා. ඒකට කියොත්නේ ආයත් කාම තණ්හා වැඩි එකයි. ඒක නොවීමට නම් මුලක පටන්නවා. විද්‍යාවේ පටන් තියෙන මේ කෙලස් පරිපූර්ණ ටිකෙන් දැනගෙන හැම ආරමුණට මුල නාම චිත්තක්ෂණයකම අත්මේ තේම කෙලස් දෙලේ ගලවන බව. ආදර බාධන මොකක්වත් බලාපොරොත්තු වෙන තු සතියෙන් ගත කරනවා නම් එනේ නාම මෙනේ කරන්නේ ඒකෙදී යෝග ජීවිතයේ තියෙන ශ්‍රේෂ්ඨකම තමයි. මොන්නම ප්‍රාර්ථනාවක් නැහැ. කල යුත්තේ දේ කරන්න නම් මේ වේදනාව නිසා තණ්හා තණ්හා නිසා භවයේ මේ උපාදාන කියන එක දුරට ගන්න තේරගන්න ඕනේ. තේරුම් ගන්නේ ඵලයන් නෙවෙයි ඒකට හේතු කාරණා. ඒ නිසා හැම කෙනෙකුටම මේ භාවනා වැඩමුළුවක් නිසා බණහිමත් නිසා මේ මතට සිදුවෙන සෑම දෙයකම මත පිට දැක්ක පමණක් නෙවෙයි ඇතුළත බලලා මෝඩකම් වෙනකොට මෝඩකම් වශයෙන් දක්ෂරන් වෙනකොට දක්ෂරන් වශයෙන් පව් කරනකොට පව් වශයෙන් පින් කරනකොට පින් වශයෙන් මිස පව් වලට කැමති වෙන්න පින් වලට කැමති වීමක් කියන තෘෂ්ණාව පහළ නොවේවා කියලා ප්‍රාර්ථනා